බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න 10ක් තියෙනවා. දස අව්‍යාකෘත ප්‍රශ්න කිය. කවුරු හරි ඇවිල්ලා මේ ප්‍රශ්න ඇහුවොත් භාග්‍යතුන් වහන්සේගෙන් උන්වහන්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ප්‍රශ්න වලට උත්තර දීලා තේරුමක් නැහැ. එක පැත්තකින් අනිත් එකේ ප්‍රශ්නේ අහනවා නම් අහන්නේ අඥානිකමයි. මොකද සෙවියුත්ත විචාරය සීලීව ගවේෂණය කළ යුත්තේ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයා තමයි සෑම විටම මෙන්න මේ දසාව්‍යාකෘත ප්‍රශ්න එල්බ ගන්න. දැන් ඔබට එකෙන්කට පෙන්නනවා මේ දසාව්‍යාකෘත ප්‍රශ්න. එහෙනම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේම දහම අපි උන්වහන්සේ දේශනා කරපු උත්තරීතර ධර්ම කාරණා ඇසුරෙන් සූත්‍ර දේශනා ඇසුරෙන් ත්‍රිපිටකයේ ඇසුරෙන් මේ පෙන්වා දෙන්නේ. කිසිම ආකාරයකට මේ භික්ෂුවට උමනා දෙයක් හෝ තව කවරෙකුට අවශ්‍ය දෙයක් හෝ නෙවෙයි. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේටම අවශ්‍ය දෙයක්. උන්වහන්සේ විසින්ම පෙන්වා වදාළ ධර්මීය. දැන් එහෙනම් අනවශ්‍ය දේවල් ගැන හිතන්න ගියාම අනවශ්‍ය පරිදි හිතන්න ගියාම මෙන්න මේ දසාව්‍යාකෘත ප්‍රශ්න වලට ගොදුරු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනාථෙන් අනාථෙක් බවට පත් වෙනවා. ඇත්ත පේන්නේ නැතුව යනවා. ලබ්ධියකට බැහැ ගන්නවා. ඒ කියන්නේ දැඩිව බැහැ ගත්තම මතයක එල්බ ගන්නවා. අවසානයේ මොකද වෙන්නේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ ධර්මයේ පෙන්වා දුන්නත් යථා ධර්මයේ මෙයයි කියලා පෙන්වා දුන්නත් එදාට ඒ ලබ්ධිය හරවන්න බෑ. ඒකයි නිගණ්ඨයෝ නිවන් දැක්කේ නැත්තේ දත්. අදත් එහෙමයි. ඕනම අදහසක් අදින් අල්ලගත්තොත් ඒ පුද්ගලයාට කවදාවත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. වැරදි අදහස්. සත්‍ය ධර්මය තේරුම් ගන්න ඕන. සත්‍ය ධර්මය අල්ලගන්න දෙයක් නෑ අමුතුවෙන්. අවබෝධ වෙන ප්‍රඥාවට. දැඩි මතධාරී අදහස් දරාගෙන එයම හරි ඉදමේව සත්‍යම් මෝග මඤ්ඤං කියලා. Taman දරාගත්තව ලබ්ධිය හරි කියන තැන ඉඳගෙන සෙසු සියල්ල වැරදි කියන තැන ඉඳගෙන ඒ අය මොකද කරන්නේ? අමා ධර්මයේම ප්‍රතික්ෂේප කරා. අමා ධර්මයේම ප්‍රතික්ෂේප කරන්නේ. දැන් බලමු මේ දස භාගතුන් වහන්සේ නිශ්චිතපු තෆනියයි කියලා කියන්නේ වැඩකට නැති ප්‍රශ්න හැටියට බැහැර කරපු පසකින් බහා තැබූ ප්‍රශ්න මොනවද? මෙන්න මේ ප්‍රශ්න ටික බැලුවහම අපිට බලා ගන්න පුළුවන් ඔය අන්තවල ඉන්න පිරිසට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔවුන් කියන ටික නෙමෙයිද බලන්න මේ තියෙන්නේ. ඔය සියල්ල නැත බොහෝ දෙනා ඉන්නේ මේ සියල්ල ඇත කියන ප්‍රශ්නේ නෙමෙයි. වැඩි හරියම තියෙන සියල්ල ඇත කියන ප්‍රශ්නේ සියල්ල නැත කියන ප්‍රශ්න. සියල්ලම නැහැ. සියල්ලම නැහැ. ඇහැකුත් නැහැ කියනවා. රූපෙකුත් නැහැ කියනවා. රූපයක් දැක්ක කෙනෙකුත් නැහැ කියනවා. චක්කු විඥානයක් නැහැ කියනවා. චක්කු සංපස්සයක් නැහැ කියනවා. මොකොත්ම නැහැ කියන අවසානයේ. අවසානයේ බිඳුවටම බහැලා අන්තිමට ඍණ වුණාම කියනවා හටගත්තෙත් නැහැ කියලා කිසිවක් දැනට. හටගෙනවත් නැහැ කියලා. අන්න ඍණ වෙලා බිඳුවටත් පහලට ගිහිල්ලා අන්තිමට කියනවා රූපේ හටගෙනත් නැහැ කියලා තාම. මොන පිස්සුවක්ද කියලා බලන්න බෑ. මේ ඇහැට පේන්න තියෙන දේ රූපේ හටගෙන නැහැ කියලා කියන්නේම නාම රූප ගොඩක්. ඒකයි වැඩි තියෙන්නේ. මේතන තියෙන්නේ නාම රූප ගොඩක්. අඥාන නාම රූප ගොඩක්. ඒ අඥාන නාම රූප කොට තමයි කියන්නේ රූපේ හටගෙනත් නැහැ කියලා දැන්. තාම. රූපේ හටගෙනත් නැතුණු නාමයේ හටගෙනත් නැහැ. ඔන්න කියන ධර්මය. මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේද? එතකොට කොහොමද නාම රූප පරිච්ඡේද වෙන්නේ? පරිච්ඡේද කළා දකින්නේ කොහොමද? කිසිවක් නැත්තම් එතන. තව ගොඩාක් දේවල් තර්ක වාදනම් කරලා වැඩක් නැහැ. තව ගොඩක් දේවල් සම්බන්ධයෙන් කියන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රධාන මාතෘකාව මේ චතුරාර්ය සත්‍යයට බහා බලමින් අපි මේ ධර්මය ප්‍රකාශ කරන නිසා හිස්වතවාද ගැන සාකච්ඡා කරන්න අපි කාලය ගන්නේ නැහැ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා චින්ත කියලා සූත්‍රයක අපිට හිතන්න ඕන ටික. කොහොමද අපි හිතන්න ඕන? භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මෙන්න මේ ප්‍රශ්න 10. ඔබත් බලන්න මේ විදිහට හිතන කෙනෙක්ද කියලා. එහෙනම් ඔබත් තාම ධර්මයේ තුල පිහිටලා නැහැ. එහෙනම් ඔබත් තාම පටිසමුපාදය අවබෝධ කරගෙන නැහැ. මෙන්න මේ ප්‍රශ්න භාගතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේපිතයි. මා භික්කවේ පාපකං අකුසලං චිත්තං චින්තේයාත. මහාන මෙන්න මේ විදිහට හිතන්න එපා. මේ අකුසල් සිත් පාපී සිත් ඇති කරන්නව මේ චින්තාවන් ඇති කරගන්න එපා. මෙහෙම 10ක් තියෙනවා. මෙන්න මේවට තමයි දස අව්‍යාකෘත ප්‍රශ්න කියන්නේ. හොඳට මතක තියාගන්න. දස අව්‍යාකෘත ප්‍රශ්න. ඒකේ විසඳන්න බැරි ප්‍රශ්න. විසඳලා තේරුමක් නැති ප්‍රශ්න. මේ ලෝකේ පහළ වෙන කිසිම සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් උත්තර දෙන්නේ නැති ප්‍රශ්න 10ක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න 10. මෙන්න මේ 10 ආකාරයට හිතනවා නම් ඒක ආන්දේ මේ පුද්ගලයා ඉන්නේ එක්කෝ ශාස්ත්‍රත දෘෂ්ටියේ එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටියේ.
එයා එක්ක ආත්මයක් ඇත කියනවා එක්ක ආත්මයක් නැත කියනවා. අන්ත දෙකේ ඉඳී. මෙන්න භාගතුන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට හිතන්න එපා. ඒ වගේම ප්‍රශ්න කරන්නත් එපා. දැන් බුදු පියාණන් වහන්සේ හමුවට ආපු ඇතැම් පරිබ්‍රාජකයෝ බමුණෝ ප්‍රශ්න කරා. ප්‍රශ්න කරදී අය ඇහුවා මෙන්න මෙහෙම. මේ ලෝකේ සාස්වතද? සස්සතෝ ලෝකෝ තීවා. මේ ලෝකේ සාස්වතයි. එක්කෙනෙක් එහෙම කිව්වා. ඇවිල්ලා අහනවා ප්‍රශ්න භාගතුන් වහන්සේ කියමු. භාගතුන් වහන්සේ මහා ශ්‍රමණයාණන් වහන්සේ මේ ලෝකේ සාස්වතයි. ඒ කියන්නේ සදාතනික පැවැත්මක් ඇතිද නැද්ද? මේ පවතින සීල රූප වේදනා සංඥා සංකාර විඥාන සදාතනික පැවැත්මක කොටස්ද? එනාදී වශයෙන් අහනවා. භාගතුන් වහන්සේ නිහඬයි. ඇයි ඒ? ආඥාන ප්‍රශ්නයක්. නොඇසිය යුතු ප්‍රශ්නයක්. විසඳාලීමට නොහැකි ප්‍රශ්නයක්. විසඳාලුවා කියලා තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. උත්තරේ තේරෙන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ. මොකද භාගතුන් වහන්සේට අසමසම නුවණින් ওই ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් ඕනෑම විදිහකට. නමුත් මේ දෙන උත්තරේ ඒ පුද්ගලයාගේ යහපත පිණිස පවතිනකොට විනාශය පිණිස පවතින. මොකද ඔහු අනිවාර්යෙන් තර්කන දෙකකට බැහැ ගන්නවා ඇත නැත කියලා. දැන් ඒ තර්කණයට බැහැගෙනම ඉල්ල තමයි අහන්නේ ලෝකේ සාස්වතයිද? සදාතනික පවතිනවද කියලා. භාගතුන් වහන්සේ නිහඬයි. ඔන්න පළමුවෙනි දස අව්‍යාකෘත ප්‍රශ්න වලින් පළමුවෙනි අව්‍යාකෘත ප්‍රශ්නය. ලෝකේ සාස්වතයි. සස්සතෝ ලෝකෝතිවා. එහෙනම් ওই ප්‍රශ්නේ අහලා තේරුමක් නැහැ. එහෙනම් යමෙක් කොහොම හිතන් ඉන්නවා නම් අන්‍යයිනි මිත්‍යාව තුලයි. එයා ඇත දකින්න කෙනෙක් නෙවෙයි. ඊළඟට අසස්සතෝ ලෝකෝතිවා. ලෝකේ අශාස්වතයිද? ලෝකේ අශාස්වතයිද? එහෙමත් ප්‍රශ්නයක් අහනවා. එක්කෙනෙක් අහනවා ලෝකේ ශාස්වතයිද? තව කෙනෙක් අහනවා අශාස්වතයිද? සදාතනිකව පවතිනක්ද? සදාතනික නොපවතිනක්ද? යනාදි වශයෙන්. දැන් මේ ප්‍රශ්න දෙකටම උත්තර දීලා තේරුමක් නැහැ. ලෝකේ ශාස්වතයි කියන්නත් බෑ. ලෝකේ අශාස්වතයි කියන්නත් බෑ. ඇයි? ලෝකය හේතුඵල ධර්මය. ලෝකය කිව්වේ මොකක්ද? ඔක්කොට විශ්ල එකක් තේරුම් ගන්න එපා. ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ 12 තමයි ලෝකේ. එහෙනම් මෙන්න මේ 12 පැවැත්ම තමයි ලෝකේ පැවැත්ම කියන්නේ. එහෙනම් මේ 12 ජරාවයි මරණයයි තමයි ලෝකේ ජරා මරණ කියලා කියන්නේ. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ 12 ආයතන ගැනයි ඔය අහන්නේ. ඔය 12 ආයතන වලට තමයි අපි එහෙනම් ලෝකය කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව. එහෙනම් අන්න කෙනෙක් අහන්නේ මේ සසතෝ ලෝකෝතිවා අසසතෝ ලෝකෝතිවා යනාදි වශයෙන්. මෙන්න මේ කිව්ව 12 ආයතනයන්ගෙන් සකස් වෙච්ච ලෝකය සදාතනිකව පවතිනවද? සදාතනික ඇහැක් තියනවද? ඇහැක් නැද්ද? සදාතනික රූපයක් තියනවද? රූපයක් නැද්ද? යනාදි වශයෙන්. එතකොට මේකට ඍජුව එක්වරම අන්තයකට බැහැගෙන සදාතනික ඇසක් ඇත කිව්වත් වැරදි. සදාතනික ඇසක් ඇත කිව්වොත් එහෙනම් කිසිම කලෙක කිසිම කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද සදාතනික ඇහැක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. සදාතනික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පවතින. තවත් විදිහකට ගත්තොත් සදාතනික රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධයක් පවතින. එහෙමනම් කිසිම කලෙක කිසිවෙක්ට නිවනටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සදාතනික ලෝකයක් ඇත කිව්වහමත් වැරදි. එහෙනම් සදාතනික ලෝකයක් නැත කිව්වහමත් වැරදි. මොකද එහෙම ගත්තොත් එහෙම ඒත් පුද්ගලයා මුලාවටපත් වෙනවා. මොකද හේතුඵල වශයෙන් යම් ධර්මයක් හට ගන්නවා නම් ඒ හේතුන් ධර්ම නිරුද්ධ කළ හැකියි. එතකොට එහෙනම් ලෝකේ ඇත කිව්වහමත් වැරදි නැත කිව්වහමත් වැරදි. එහෙනම් අපි දකින්න ඕන ඇත නැත යන අන්ත දෙක ඉඳගෙන නෙවෙයි. ඇත යන අන්ත දෙක ඇත යන සහ නැත යන අන්ත දෙකම බැහැර කරලා දකින්න ඕන හේතුඵල වශයෙන් ඇත. හේතු ඇති කල්ලි ඇත. ඉතිමස්මින් සතිදං හෝති මසුපාදං උප්පජ්ජති. ඉතිමස්මින් අසතිදං හෝති මස නිරෝධය මනිරුජ්ජති. මේ හේතු ඇති කල්ලි මේසේ මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මේසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී යනාදි වශයෙන්. එහෙනම් අන්නේ ධර්මයට බහා බැලුවා නම් ඒ පටිච්චසමුපාදයට බහා බැලුවා නම් ඌට පනින්න ඕනේ නෑනේ ඇත නැත යන යනාදි වශයෙන්. කොහොමද නැහැ කියන්නේ එහෙනම්?
ඒ අවිජ්ජා තෘෂ්ණාව පවතින තුරු පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. අනන්ත කාලයකින්ද ලෝක සිද්ධ වෙනවා. තවත් අනන්ත කාලයක් දක්වා ඔක සිද්ධ වෙනවා. කවදා හරි දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඒ හේතු නිරෝධ වෙන දවස වෙනකම් ඒ හේතු නිරෝධ නොවුනොත් එහෙනම් ඒ සදාතනික පැවැත්මක් හා සමානයි. ඒක සදාතනික පැවැත්මක් කියලා අන්තයකට බහගන්නේ. එහෙනම් හේතු ඇති කල්ලි සදාතනික පැවැත්මක් නොවුනත් සදාතනික වශයෙන්ම පවතිනවා. මොකද හේතු තියෙනකම් අපි හිතමුකෝ කවදාවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මුණ ගැහින්නේ නැහැ කියලා. යම්කිසි සත්‍යයකට හේතුඵල වශයෙන් ගොඩනගෙන උපදින අසාර සත්‍යයට හම්බ වෙන්නේ නැහැ කියලා මේක නිකන් අපි උපකල්පනය කරමු. එහෙනම් බලන්න කවදාද නිවන් දකින්නේ කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ මුණ නොගැසෙන තාක්කල් අවිජ්ජා තෘෂ්ණා කියන ධර්ම සිඳෙන්නේ නැහැ. අවිජ්ජාවයි තෘෂ්ණාවයි දුරු නොවන තාක්කල් පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මකයි. එහෙනම් අපි කවදාද කෙලවරක් පනවන්නේ? කෙලවරක් පනවන්න බෑනේ හිමන. අවසානයක් දකින්න බෑනේ එහෙනම්. එහෙනම් දිගින් දිගට හේතු ඇති කල්හි ඵලය විද්‍යමානයි. හේතු ඇති කල්හි ඵලය නැවත නැවත සකස් වෙනවා. අවිජ්ජා තණ්හා සංකාර භව අවිජ්ජා තණ්හා සංකාර භව උපාදාන කියන හේතු නිසා නැවත විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵලය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස කියන ඵලය විද්‍යමාන වෙනවා නිර්මාණය වෙනවා. එහෙනම් හේතු ඇති කල්ලි ඵලෙ විද්‍යමානයි. එහෙනම් අවිජ්ජාව තණ්හාව සංකාර භව උපාදාන කියන හේතු පහ පවතින තුරු අන්න අර කිව්ව විපාක ඵලයන් දකින්න ලැබෙනවා. නැහැ කියන්නේ කොහොමද? ඒ වගේම තමයි. එහෙනම් අන්තයකට බැහැගෙන ඇත කිව්වහම වැරදි. මොකද අන්තයකට බැහැගෙන ඇත කිව්වහම හේතු දකින්නේ නැහැ. අහඹුවක් තමයි එතකොට දකින්නේ. ඒ කියන්නේ අහේතුක ලෝකයක් එතකොට දකින්නේ. අහේතුක ලෝකයක සදාතනික පැවැත්මක් වුන් දකින්න එතකොට. එහෙනම් ඒකත් වැරදි. ඒ වගේම තමයි සදාතනික ලෝකයක් ඇත කිව්වහමත් එතකොට මුලාවටපත් වෙනවා. ඒ වගේම සදාතනික ලෝකයක් නැත කිව්වහමත් මුලාවටපත් වෙනවා. සදාතනික ලෝකයක් ඇත කියන්නත් බෑ නැත කියන්නත් මොකද හේතු ඇති කල්ලි එහෙනම් සකස් වෙනවා. හේතු නොමැති කල්ලි නිරුද්ධ වෙනවා. ඒ ධර්මයේ දකින්න නැතුව ලෝකේ ශාස්වතයි කිව්වත් වැරදි. ලෝකේ අශාස්වතයි කිව්වත් වැරදි. ඒක නුවණින් දකින්න ඕන. එහෙනම් ඔන්න අව්‍යාකෘත ප්‍රශ්න වලින් දෙකක්. ලෝකේ ඇත ලෝකේ නැත. ඒ වගේම මේ දස අව්‍යාකෘත ප්‍රශ්න වල තවත් ප්‍රශ්න දෙකක්. දැන් ඔන්න දෙකක් අපි කෙටියෙන් සාකච්ඡා කළා. තව මේවා ඕනනම් ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. මීට ඉස්සෙල්ලාත් අපි මේ ගැන කතා කරලා තියෙන නිසා මම ඉච්චර ගැඹුරකට යන්නේ නැහැ මේ පැත්තෙන්. ඊළඟට අන්තවා ලෝකෝතිවා තව මතයක් මේක. ලෝකයාගේ කෙලවරක් ඇත. දැන් අර ඉස්සෙල්ලා කිව්වේ ලෝකය සදාකාලිකයි. ඒක තමයි සසතෝ ලෝකෝතිවා. අසසතෝ ලෝකෝතිවා කිව්වේ ලෝකේ සදාතනික නැත. ලෝකේ සදාතනික වේය සදාතනික නොවේය. ඒ දෙක තමයි ඉස්සෙල්ලා විග්‍රහ කළේ. එතකොට ඊළඟ අන්ත දෙක තමයි ඊළඟ ප්‍රශ්න දෙක දස අව්‍යාකෘත ප්‍රශ්න වල එන අන්තවා ලෝකෝතිවා. ලෝකයට අන්තයක් ඇත කෙලවරක් ඇත. ඊළඟට අනන්තවා ලෝකෝතිවා. ලෝකයට කෙලවරක් නැත. ඇවිල්ලා ප්‍රශ්න කරනවා භාගතුන් වහන්සේගෙන්. ලෝකය අන්තයකින් යුක්තද? ලෝකය අන්තයකින් යුක්ත නොවේද? ලෝකයේ අන්තද අනන්තද කියලා අහනවා භාගතුන් වහන්සේගෙන්. එතකොටත් උන්වහන්සේ නිහඬව උත්තර දෙන්නේ නැතුව ඉන්නවා. මොකද ඒකට හේතුව ওই ප්‍රශ්නට උත්තර දීලාත් වැඩක් නැහැ. හේතු ඇති කල්ලි ලෝකය අන්තයි වගේ පේනවා. අනන්තයි වගේ පේනවා. හේතු නැති කල්ලි ලෝකය අන්තයි කියලා පේනවා. දැන් අර ඉස්සෙල්ලත් එහෙමයි. හේතු ඇති කල්හි ලෝකේ සදාතනිකයි වගේ කියලා පේනවා. මොකද අවිජ්ජා තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනකන් ලෝකේ සදාතනික වශයෙන් පේනවා ලෝකයට. අවිජ්ජා තෘෂ්ණාව නොමැති කල්ලි ලෝකය
අවසන් කියලා පේනවා. ලෝකේ අවසානයක් පේනවා. හැබැයි මෙන්න මේ අවිජ්ජා තෘෂ්ණා කියන හේතු ප්‍රත්‍ය දකින්න නැතුව නිකම්ම ලෝකයේ සදාතනිකයි හෝ ලෝකයේ සදාතනික නැහැ කියලා දකින්න එක තමයි වැරද්ද. මොකද එතකොට ඒ පුද්ගලයාට කල යුත්තේ පේන්නේ නැතු වෙනවා මේ සංසාර දුකින් නිදහස් වෙන්න. මේ ලෝකෙන් නිදහස් වෙන්න කල යුත්තේ පේන්නේ නැතු වෙනවා. ඒ වගේම දැන් ඒහා සමානම ඊළඟ ප්‍රශ්න දෙක අන්තවා ලෝකෝතිවා අනන්තවා එහෙනම් ලෝකේ අන්තයක් ඇත කිව්වත් වැරදි ලෝකේ අන්තයක් නැත කිව්වත් වැරදි. මොකද ලෝකේ අන්තයක් ඇත හෝ නැත යන කාරණාව තීරණය වෙන්නේ හේතුඵල ධර්මයට අනුකූලව මිසක් අහේතුකව නෙවෙයි. නමුත් ලෝකයා මේ හේතුඵල ධර්මයේ දකින්න නැතුව මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක කළ මේ ලෝකයේ සකස් වෙන ක්‍රියාවලිය සමුදය වෙන ක්‍රියාවලිය ඒ අවිජ්ජා තෘෂ්ණා දුරු වීමෙන් ලෝකය නිරුද්ධ වෙන ස්වභාවය නිරුද්ධ වෙන ක්‍රියාවලිය නොදැක අන්තගාමීව අන්තයටම වැහැගෙන හේතුඵල ධර්මයේ පැත්තකින් තියලා කිසිම හේතුවක් ප්‍රත්‍යක් දකින්න නැතුව එක්කර්ම නිගමනයකට එනවා එක්ක ලෝකේ අන්තයක් ඇත එක්ක ලෝකේ අන්තයක් නැත කිය. එහෙනම් අන්න බලන්න අර දැන් අපි ඉස්සලා විග්‍රහ කරගෙන ගියේ අර සියල්ල නැත කියලා අන්නේ අය ඉන්නේ කොතනද කියලා බලන්න දැන්. එහෙනම් ඔය බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය ප්‍රශ්න දෙකටත් උත්තර දෙන්නේ නැහැ. ඔය දෙකත් අව්‍යාකෘත ප්‍රශ්න දෙකක්. විසඳන්නේ නැති විසඳලා තේරුමක් නැති ප්‍රශ්න දෙකක්. ඔය දෙකටත් උත්තර හොයලා වැඩක් නැහැ. මොකද ඔය දෙකටත් උත්තර දෙන්න ගියොත් අනිවාර්යයෙන්ම වැටෙන්නේ ඒ පුද්ගලයා අගාධයකට සංසාරේ. එහෙනම් ඔන්න තවත් අන්තයක් ඒක. තවත් අන්ත දෙකක්. එතන තියෙනවා ප්‍රශ්න හතරක් දැන්. අපි හතරක් සාකච්ඡා කළා. ඊළඟට තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි තං ජීවං තං ශරීරන්ති. තං ජීවං තං ශරීරන්ති කියලා තවත් අදහසක් තියෙනවා. ඒ කිව්වේ මෙයම ශරීරයේ වේ මෙයම ජීවයේ වේ මෙයම ශරීරයේ වේ. තව කෙනෙක් කිව්වා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති කියලා. එක්කෙනෙක් කියනවා තං ජීවං තං ශරීරන්තිවා. තව කෙනෙක් කියනවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා. මෙයම ජීවයේ වේ මෙයම ශරීරයේ වේ කියලා එක්කෙනෙක් බැහැ ගන්නවා අන්තයකට. එතකොට එයා දකින්න එහෙනම් ලෝක සත්‍යයේ ජීවය මේමයි ජීවය මේමයි ශරීරය වෙන කොහෙවත් නැහැ පැවැත්මක්. මෙතන විතරයි පැවැත්ම තියෙන්නේ. අන්න එතකොටත් එයාට පේන්නේ අන්තයක්. ඇත්ත පේන්නේ නැතු යනවා. වෙන කිසිවක් නැහැ. මේ ජීවය මේ ශරීරය හැර අන් කිසිවක් නැහැ කියලා හු දකින්න. තව කෙනෙක් කියන අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා. තව කෙනෙක් කියනවා ජීවය අනිකක ශරීරය අනිකක. ජීවිතයයි ශරීරයයි එකක් කියලා එක්කෙනෙක් හිතන් ඉන්නේ. ජීවිතය එකක් ශරීරය තව එකක් කියලා තව කෙනෙක් හිතන් ඉන්නේ. කෙනෙක් හිතන් ඉන්නවා ජීවය ශරීරය දෙකම මේ භවයට අදාළයි මෙච්චරයි. තව කෙනෙක් හිතන් ඉන්නවා ජීවයයි ශරීරයයි කියන්නේ දෙකක්. ඒ දෙක මෙහි පවතින්නේ නැහැ අන් තැනක පවතිනවා. අපි තාම එතෙන්ට ළඟා වුන්නේ මේ මහා ගැඹුරු මිත්‍යා දෘෂ්ටි. දැන් ඕවා මහා දර්ශන හැටියට හිතාගෙන ඉන්නේ අද. දැන් ලෝකේ පහළ වෙච්ච විවිධාකාර දාර්ශනිකයෝ ඔය වගේ මෝඩ කතා කියලා තියෙනවා. උත්තරී මනුස්ස ලෝකය ගැන දාර්ශනිකයෙක් කියනවා ප්ලේටෝ. ඔහු කියනවා මේ මිනිසයාගේ නියම මිනිසයා ඉන්නේ මෙතන නෙවෙයි. අර උත්තරී මනුස්ස ලෝකේ. එතන තමයි ඉන්නේ. මෙතන තියෙන යාගේ හේවණල්ල විතරයි කියලා. ඕකදි තියෙනවා ලෝක විවිධාකාර ආගම්. ඒවත් කියන්නේ එහෙමයි. පරිපූර්ණ මිනිසා වෙන තැනක ඉන්නේ. එතෙන්ට යන්න අපි උත්සාහ ගන්න ඕන. සමහර විට පරිපූර්ණ මිනිසා ඉන්නේ දෙවියන් වහන්සේ ගාව. එතෙන්ට ගියාම තමයි පූර්ණත්වයට ළඟා වෙන්නේ. මෙතන තියෙන්නේ මිනිසාගේ හේවණල්ල ඡායාවක් විතරයි. පූර්ණ කෙනා ඉන්නේ වෙන තැනක. ඔය වගේ විවිධාකාර දෘෂ්ටි අදහස්. ඇත්ත නෙවෙයි. තමන්ට හිතෙන දේ කියන්නේ. එහෙනම් අන්න අර වගේ අන්ත දෙකක් තිබුණා. තං ජීවං තං ශරීරං තීවා. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තීවා.
මෙන්න මේ ලබ්ධි දෙකේ බැහැගත් අයත් විවිධාකාර පටලැවිලි ගොඩකට මුහුණ දීලා හිටියා. ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා ජීවයයි ශරීරයයි කියන්නේ එකක්ද දෙකක්ද යනාදි වශයෙන්. ඔවුන් දෙගොල්ලන්ටම. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වාද කර කර ඔවුන් කල් ගත කරා. ඇත්ත දැක්කේ නැහැ. ඔය ප්‍රශ්න දෙක ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහුවාම බුදු පියාණන් වහන්සේ ටෆනීයයි කියලා පැත්තකින් තියවගෙන බහා තැබිය යුතු ප්‍රශ්න උත්තර දීලා වැඩක් නැති ප්‍රශ්න කියලා පැත්තකට විසි කළා දැම්මා. එහෙනම් ওই ප්‍රශ්න දෙකටත් උත්තර ලැබෙන්නේ නැහැ මේ දහම තුල. ඒ දෙකත් අව්‍යාකෘත ප්‍රශ්න. එහෙනම් දැන් අව්‍යාකෘත ප්‍රශ්න 6ක් ගැන අපි සාකච්ඡා කළා. ඊළඟට ඉතුරු අන්ත 4 දැන්. තවත් අන්ත 4. මේ ඔක්කොම අන්ත. මේ බැහැගෙන ඉන්නවා කියන්නේ ඒ පුද්ගලයා කිසිම දවසක සත්‍ය අවබෝධය ලබන්නේ නැහැ. දැන් අර උච්ඡේද දෘෂ්ටිය තව ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන්. මම මේ මොහොතේදී ඒ ගැන ගැඹුරට සාකච්ඡා කරන්න යන්නේ. අපි අනාගතයේදී පරමාර්ථ ධර්ම ගැන සාකච්ඡා කරද්දී සියුම් මට්ටමින් මේ කාරණා ගැන සාකච්ඡා කරනවා තව. ඒ නිසා දැන් ඔය ලෝකේ තියෙන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විවිධාකාර විද්‍යාවන් තියෙනවා. මෙන්න මේ විද්‍යාවන් අග්‍ර කරගත්ත විද්‍යාඥයෝ කියලා කොටසක් ඉන්නවා. මෙන්න මේ අය ගොඩක් වෙලාවට උච්ඡේද දෘෂ්ටිකයෝ. ඒ අය අර තං ජීවං තං ශරීරාන්තිවා කියන අන්ති බැහැගත්ත පිරිසක් ඉන්නවා. ඒ අය කියනවා මේ ජීවය වෙන කොහෙන්වත් ආපු එකක් නෙවෙයි. මේ ජීවය මවගෙන් පියාගෙන් ලැබිච්ච ඥානවල තිබුණේ. ඊට පස්සේ ඒ ඥාන ටිකෙන් ටික වර්ධනය වෙලා එහෙම නැත්නම් ඒ සෛල වර්ධනය වෙලා ඒ සෛල ටික ටික වැඩිලා අවසානයේ මේ කලලයක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක ශරීරයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඔන්න ඔය අනුසාරින් ජීවය ලැබෙනවා, ශරීරය ලැබෙනවා. තව කෙනෙක් ඊට පස්සේ තව දුරටත් ඔක ගැඹුරින් ඇහුවොත් එතකොට ජීවය සකස් වෙන්නේ කොහොමද කියලා අන්න කියන රසායන පදාර්ථ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි ජීවය. පදාර්ථමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි ජීවය. ලෝකේ තියෙනවා විඥානවාදී සහ පදාර්ථවාදී කියලා දෙකක්. එතකොට ওই විඥානවාදී සහ පදාර්ථවාදී තුල ඉඳකට තර්ක කරන ගොඩක් අය ඔන්න ඔහොම තමයි අදහස් දක්වන්නේ. කෙනෙක් කියන මුලින්ම විඥානය හටගත්තා කියලා. තව කෙනෙක් කියන මුලින්ම පදාර්ථය හටගත්තා කියලා. ඔන්න ඔය ගැන තමයි ඔය කිව්වේ තං ජීවං තං ශරීරන්ති අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති යන ආදී වශයෙන් ඔය විග්‍රහ වෙන්නේ. ඔන්න ඔය තියෙන පදාර්ථවාදය විඥානවාදය පිළිබඳ ප්‍රශ්නේ තමයි. තං ජීවං තං ශරීරන්ති කියන තැන ඉන්න කෙනා භෞතිකවාදය අග්‍ර කරගෙන ජීවත් වෙනවා. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති කියන තැන ඉන්න කෙනා විඥානවාදය අග්‍ර කරගෙන ජීවත් වෙනවා. ඔය දෙකේ ගැටුමට දර්ශනීය කියලා කියනවා. ඔන්න දර්ශනය. දර්ශනය කිව්වේ එතකොට ලෝකේ අඥාන අදහස් ගොඩක එකතුවකට. ඒ නිසා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා දහමට කිසිම කෙනෙක් දර්ශනය කියලා නම් පව පුරව ගන්න එපා. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දර්ශනයක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ යථාර්ථයයි. සංසාරයේ යථාර්ථය. මේ සියල්ලෙහි යථාර්ථය. සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ලෙහි යථාර්ථය උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ධර්මයක් නොවේ. සියලු දෘෂ්ටි අන්තගාමී. ඔබ මෙතෙක් මේ ලෝකේ අහලා තියෙනවා යම්තාක් දර්ශන වාද. මතක තියාගන්න මේ දස අව්‍යාකෘත ප්‍රශ්න වලට සියලු දර්ශන ඇතුළත්. දැන් මේ කියාගෙන යනකොට ඔබට පේන්නේ ලෝකේ තියෙන ඔක්කොම මෙතෙක් පහළ වෙච්ච හැම දර්ශනයක්ම හැම ලබ්ධියක්ම මේ 10 ඇතුලේ තියෙනවා. එහෙනම් මතක තියාගන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මෙයාම ධර්මයේ හැර අන් කිසිවක් නැහැ. සත්‍යයන් සියල්ල අසත්‍ය. අන් සියල්ල අසත්‍ය. ඒ අසත්‍යයි කියලා කියන්නේ අර ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන අදහසින් නෙවෙයි. මොකද මේ ධර්මය මේ සත්‍ය කාගේවත් නෙවෙයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වා දුන්නා කියලා මේ ධර්මය අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය කියලා නම් කරන්නේ. උන්වහන්සේ ලද අවබෝධය ශ්‍රී සද්ධර්මයේ. අර අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිසා තථාගත ධර්මය කියලා කියනවා. හැබැයි ධර්මය කියලා කියන්නේ ලෝකේ යථාර්ථය කියන්නේ කාටවත් අයිති දෙයක් නෙවෙයි. ඒක අපි දන්නවනේ පැහැදිලි. මේ සංකතයක පවතිනවා උප්පාදෝ සංකත ලක්ෂණං තිතස්ස අඤ්ඤතස්සජ සංකත ලක්ෂණං වයෝ සංකත ලක්ෂණං.
හටගැන්මක් පේනවා සංකතයක අන්‍ය භාවයකට පරිවර්තනය වෙලා විපරිණාමයක් පේනවා සංකතයක ඊළඟට එහි අවසානයක් නිරුද්ධ භාවයක් පේනවා. එතකොට මෙන්න මේ කිව්ව සංකත ලක්ෂණ ටික තමයි යථාර්ථය. එතකොට මේ යථාර්ථය පෙන්වා දුන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ. යථාර්ථය පෙන්වා දීපු නිසා යථාර්ථය පෙන්වා දුන් උන්වහන්සේගේ අවබෝධයට අපි ශ්‍රී සද්ධර්මය කිව්වා මිසක් සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ කියලා නම් කරන්න බෑ. අපි සම්මුතික වශයෙන් ධර්මයේ දේශනා කරද්දී මේ ධර්මයේ භාගතුන් වහන්සේ කියලා කියනවා. හැබැයි ඔබ නුවණින් දකින්න ඕන යථාර්ථය උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ නිසා ඒ අවබෝධයට අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධය කියලා කියනවා. නමුත් ලෝකේ යථාර්ථය කියන්නේ කිසිවෙක්ට අයිති දෙයක් නෙමෙයි. කිසිවෙක්ට දැන් ජාතිය කියන කාටවත් අයිතිද? ජරාව කියන කාටවත් අයිතිද? මරණය කියන කාටවත් අයිතිද? නෑ. මේ කිසිදු රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කිසිවෙක්ට අයිති නෑ. එහෙනම් මේ ධර්මයේ කාටවත් අයිති නැහැ. හැබැයි මේ ධර්මයේ පෙන්වා දුන්නේ සම්මා සම්බුදු පියාණන්. ඒ නිසා අපි තථාගත ධර්මය, යථාකාරී ධර්මය, ඇත්ත දකින්න ධර්මය කියන අර්ථයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ පරම සත්‍යය. බුදුරජාණන් වහන්සේ කියන්නේ පරම සත්‍ය ප්‍රතිමූර්තිය. එහෙනම් උන්වහන්සේලාද අවබෝධය පරම සත්‍යය. අන්න ඒ අර්ථයෙන් අපි කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා. එහෙම නැතුව පුද්ගලයෙක් සන්තක ධමයක් යථාර්ථය කියන්නේ සකල ලෝකයාටම පොදු ක්‍රියාවලියක්. එහෙනම් පිටුතුනේ ලෝකේ තියෙන සේරම දර්ශන මෙන්න මේ කියන මිත්‍යා දෘෂ්ටි මතයි පදනම් වෙලා බිහි වෙලා තියෙන්නේ. හැම දර්ශනයක්ම ලෝකේ මිත්‍යා දෘෂ්ටියක් මතයි පදනම් වෙලා තියෙන්නේ. ඕනම දර්ශනයක්. කැමති කෙනෙක්ට කැමති දර්ශනයක් අරගෙන එන්න පුළුවන් ලෞතර වර්ණට. අරන් ඇවිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන්. මේ දර්ශනය මේ දර්ශනය ආදි වශයෙන්. ඔබට පෙන්වා දෙන්න පුළුවන් ඔය ඔබ ගේන ඕනෑම දර්ශනයක් මේ දසාව්‍යාකෘත ප්‍රශ්න තුලින් භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ඒ දසාකාර වූ මිත්‍යා කියලා. මෙන්න මේ 10ට අස්තිමත් වූ භාගතුන් වහන්සේ දේශනා කරනවා නේ. මේ විදිහට හිතන්න එපා. මෙහෙම හිතන්න එපා කියලා මම උන්වහන්සේ පටන් ගන්නෙ. මේ විදිහට හිතුවොත් එහෙම කවදාවත් ඇත්ත දැනගන්න බෑ. මහබික්ක වේ පාපකං අකුසලං චිත්තං චින්තයාත යනාදි වශයෙන්. මේ අකුසල සිත් මේ පාපී සිත් ඇති කරගන්න එපා. මේ 10ම අකුසල සිත් පාපී සිත්. එහෙනම් ලෝකේ දර්ශන කියලා කියන්නේ ඔක්කොම අකුසල් පාප. ඔය දර්ශන කරපින්නාගෙන හරි වටින දර්ශනේ අර අහවලාගේ දර්ශනේ අර ඔළුව උඩට කොණ්ඩේ බැදලා රැවුල දිග්ගස්සගත්ත දාර්ශනිකයේ දර්ශනේ එහෙම යනාදි වශයෙන් ඔය එක එක දාර්ශනිකයෝ ඉඳලා තියෙනවා. බැරල් අස්සෙත් ඉඳලා තියෙනවා සමහර දාර්ශනිකයෝ ජීවිත කාලෙන්. එක එක ಜಾති දාර්ශනිකයෝ ඉඳලා තියෙනවා ග්‍රීසියේ ඉඳලා ඔය ලෝකේ පුරාම ඉන්දියාව දක්වාම නන්විදාකාරී දාර්ශනික. අදටත් ඉන්නවා එහෙම දාර්ශනිකයයි කියා ගන්නා කොටස්. මතක තියාගන්න. අකුසල් පුංජ අකුසල් පොදියෝ. ඒ කිව්වේ මහා මිත්‍යාවක් ඇතුලේ බහගෙන ඉන්නේ. ඇත්ත දකින්න නැතුව මැරිලා යනවා. හිස් අදහසක් ඔළුවේ දරාගෙන දර්ශනයක් කියලා. සියලු දර්ශන අසත්‍ය. සියලු දර්ශන පාප අකුසල් සිත්. අකුසල් සිත්වල පිළිවෙබු සියලු දර්ශන ලෝකේ තියෙන. එක දර්ශනයක්වත් ඇත්ත පෙන්වා දෙන්නේ නැහැ. හැම දර්ශනයක්ම මෙන්න මේ කියන දස අව්‍යාකෘතයන්ට ඇතුළත්. දැන් ඔබට මේ 10ම පැහැදිලි කරාට පස්සේ ඔබ බලන්න ඔබ මෙතෙක් අහපු සියලුම දර්ශන මේ 10න් එකකට අයිති කොහෙන් හරි. ඒ නිසා ලෝකේ දාර්ශනික කියලා කොටසක් පහළ වුණා නම් ඒ ඔක්කොම සුද්ධ සිංහලෙන්ම කිව්වොත් පව්කාරයෝ ටිකක්. ඇත්ත දැක්කේ නැහැ. ඒ පව්කාර මිනිස්සු තමනුත් විනාශ වෙලා තව විශාල පිරිසක් විනාශය කරගෙන ගියා. ඒ දර්ශන තුලින්. දැන් එහෙම ගත්තොත් එහෙම අර නිගණ්ඨයෝ දාර්ශනිකයෝ. ශාස්ත්‍රාස්ත්‍රවරුම දාර්ශනිකයෝනේ. මහා දාර්ශනිකයෝ ඒ කාලේ ඉන්දියාවේ හිටපු. මහා දාර්ශනිකයෝ. අරන් බලන්න උන්ගේ දර්ශන ටික. විවිධාකාරවාද, කිරියවාද, අකිරියවාද, කර්මවාද මොහොත තියෙනවා. නාස්තිකවාද, ඕම තියෙනවා අප්‍රමාණවාද. ඉතින් ওই වාද නැගුවේ කවුද? දාර්ශනිකයෝ තමයි. එහෙනම් මතක තියාගන්න සියලු දාර්ශනිකයෝ මුලාවටපත් පිරිසක් මිසක් ඇත්ත දැනගත පිරිසක් නෙවෙයි. ඔවුන්ට ඇත්ත දැනගන්න තිබුණා. හැබැයි තමගේ ලබ්ධිය අත්හැර ගන්න බැරි වුණා. අදටත් එහෙම තමයි. අදටත් ඉන්න පුළුවන් මම මහා දාර්ශනිකයා කියලා. හැබැයි පාපී අකුසල සිතක ගොදුරක් විතරයි ඔහු. අවසානයේ බැලුවා. එතකොට පින්වතුනි එහෙනම් ওই විදිහට දැන් ඔය විවිධාකාර නවීන විද්‍යාවන්
කෙනෙක්ගෙන් ඔය මේ සංසාරයේ අතහාර්ථය ගැන තේරුම් ගන්න උත්සාහ ගත්තාම අර තන් ජීවං තන් ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා කියන අන්ත දෙකට තමයි බැහැගන්නේ. මේ ශරීරය ඇතුලෙන් දකින්න යනවා මේ ජීවය ඇතුලෙන් දකින්න යන විශ්වය යථාර්ථය. කවදද දකින්නද සත්‍යය? මේ ශරීරය ඇතුලෙන් මේ ජීවය ඇසුරෙන් සත්‍ය දකින්න යනවා. මේ ශරීරය කියන්නේ හුදෙක් ආහාරජ රූපයක් විතරයි. මේ ජීවය කියන්නේ ඒ ආහාර රූපේම පැවැත්ම. සෘජකායික රූපයක් තියෙන බවත් උන් දන්නේ නැහැ. මනුෂ්‍ය ගන්ධබ්බ කියන ස්වභාවය ගැන දන්නේ නැහැ. ඒ නිසා පේන ටික ඇත්තයි කියලා හිතාගෙන එහිම බැහැගෙන අඥාන විදිහට කල් ගෙවන එක තමයි බොහෝ දෙනෙක්ගේ සිරිත. විමර්ශනය කරන්න කැමති නැහැ. ඒකට හේතුව මොකද්ද? අර තණ්හා දිටිමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විමර්ශනය කරන්නත් කැමති නැහැ. සමහර අඥාන පිරිස්. ඇයි ඒ? අපි ගොඩාක් දුරට ඉගෙනගෙන තියෙන අපිට ගොඩාක් ලොකු උපාධි තියෙන්නේ. අපි මහා උගත්තු කියලා හිතාගෙන ඉන්නවා. නෝගත්තු. උගතෙක් නම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි අවබෝධ කරගන්න වැරදරන්නේ මේ ලෝකේ. එහෙනම් ඒ උගතාට ලෝක සම්මති උපාධි සාතික නැති වෙන්න පුළුවන්. තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද ඒ දෙපාර්ශ්වෙමයි ඉන්නවා මේ ධර්මයේ තුල. හැබැයි ඔය ලෝක සම්මතයේ උගත් නෝගත්කම් ලෝක සම්මතයේ උගත්කම් පිළිබඳ නිර්ණායක කිසි දෙයක් අදාළ නැහැ මේ අමා ධර්ම ඉදිරියේ. එහෙනම් මේ ලෝකේ යම් උගතෙක් ඇද්ද? ඒ සියලු උගතුන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ සෙවණැල්ලේ. ඊළඟට තව තියෙනවා දසව්‍යාකෘත ප්‍රශ්න වලින් 4ක්. දැන් අපි 6ක් ගැන සාකච්ඡා කළා කෙටියෙන්. දැන් මේවා මීට ඉස්සෙල්ලාත් අපි අඩු වැඩි වශයෙන් සාකච්ඡා කළ නිසා මම ගොඩක් ගැඹුරට යන්නේ නැහැ. මොකද දහම් කාරණා විශාල ප්‍රමාණයක් අපිට ඉස්සරහටත් විග්‍රහ කරන්න තියෙන නිසා. හෝති තථාගතෝ පරං මරණන්තිවා නහෝති තථාගතෝ පරං මරණං තීවා යනාදී වශයෙන්. දැන් මෙතන තථාගත කියලා කියන්නේ සත්‍යයගෙන අදහසින්. පාලි භාෂාවේ සත්‍යයගෙන අදහසටත් තථාගත කියන වචනේ ඉදිරියලා තියෙනවා. අරන් බලන්න පුළුවන් ශබ්දකෝෂ පාලි ශබ්දකෝෂ. එතකොට මේ අහන්නේ මේ කියන්නේ මේ හෝති තථාගතෝ පරං මරණං තීවා මරණයෙන් පසු සත්‍යයක් ඇත. ඔන්න ඒකාන්තය. නහෝති තථාගතෝ පරං මරණං තීවා මරණයෙන් පසු සත්‍යයක් නැත. අර වච්චකොත්ත බ්‍රාහ්මණයත් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහන එක්වරක් භාගතුන් වහන්සේ සත්‍යය මරණින් පසු වන්නේද? ඇත්තේද? භාගතුන් වහන්සේ නිහඬයි. සත්‍යය මරණින් පසුද? භාගතුන් වහන්සේ නිහඬයි. ඇයි මේ දෙකටම උත්තර දෙන්නේ නැත්තේ? ඉන්නවා කිව්වොත් මරණින් පසු සත්‍යයක් ඉන්නවා කිව්වොත් ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. මරණයෙන් පසු සත්‍යයක් නැහැ කිව්වොත් උච්ච දෘෂ්ටියට වැටෙනවා. දෙකම වැරදි. දෙකම සත්‍ය නෙවෙයි. එහෙනම් හේතු ඇති කල්ලි ඇත හේතු නොමැති කල්ලි නැත. එහෙනම් අන්නේ හේතුඵල ධර්මයෙන් නැතුව හේතුඵල ධර්මයෙන් තොරව ඍජුවම එතකොට එහෙනම් සියල්ල ඇත නැත අන්තයේ ඉන්න දෙන්න මෙන්න මේ විදිහට තමයි සියල්ල ගැන දකින්නේ. සත්‍යයක් මරණයෙන් පසු ඉන්නවා කියලා කෙනෙක් කියනවා. සත්‍යයක් මරණයෙන් පසු නැහැ කියලා තව කෙනෙක් කියනවා. එහෙනම් අර දුක්ඛ ස්කන්ධයේ සත්‍යයක් කියන විවහාරය පනවාගෙන එබඳු සත්‍යයක් මරණයෙන් පසු ඉන්නවා හෝ නැත හෝ යනාදි වශයෙන් අන්තයකට බැහැගෙන වාද කරන පිරිසක් ඉන්නවා. ඉතින් අදත් ඉන්නවා එහෙම අය. එහෙනම් එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්න හේතුව තමයි අන්න අර හේතුඵල ධර්මය නොදැකීම. අන භාගතුන් වහන්සේ පෙන්වා දීපු මේ අමා ධර්මය නොදැකීම. එහෙනම් එහෙම දකින්න අයත් ඔය දසව්‍යාකෘත ප්‍රශ්න වලින් දෙකක් ඔය දෙකත් එහෙනම් ඔන්නෝම දකින්න අයත් අර මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච පිරිස. තවත් දෙකක් තියෙනවා. හෝති ච නච හෝති තථාගතෝ පරං මරණන්තිවා නේව හෝති න හෝති තථාගතෝ පරං මරණන්තිවා යන දිවසේ. ඒ කියන්නේ එක්කෙනෙක් කියනවා සත්‍යයක් එහෙම නැත්නම් සත්‍ය තෙමේ මරණයෙන් පසු ඇත්තේත් නැත්තේත් නැත කියලා. එක්කෙනෙක් කියනවා. අනිත් කෙනා කියනවා සත්‍ය තෙමේ මරණයෙන් පසු නොමැත්තේත් නැත නොම නැත්තේත් නැත.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කියන දේ මොකද්ද කියලා වුන්වත් දන්නේ. අර අමරාවික්කේපවාදී කිව්වේ ඇත්තේත් නැත නැත්තේත් නැත. ලිස්සල යන ආඳගේ ක්‍රමේ. එතකොට එකකටවත් අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා එයා හිතුවා. ඇත්තේත් නැත නැත්තේත් නැත. නොම ඇත්තේත් නැත නොම නැත්තේත් නැත. එහෙනම් ඇවිල්ලා ওই විදිහට ප්‍රශ්න කරලා භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මරණින් පසු සත්‍යයක් ඇත්තේද නොමැත්තේද? එක්කෙනෙක් කිව්වා මම නම් මෙහෙම දෘෂ්ටියක් දරනවා. මොකක්ද? මරණින් පසු සත්‍යයක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා. තව කෙනෙක් ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මරණින් පසු සත්‍යයක් නොමැත්තේත් නැහැ නොම නැත්තේත් නැහැ. තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ බලන්න මොනතරම් සියුම්ද කියලා. දැන් ඕන්ටම තේරෙනවා නැහැ කියන්නත් බෑ. ඉන්නවා කියන්නත් බෑ. මහා පටලවිල්ල. ඇත්ත පේන්නේ. ඒ නිසා දෘෂ්ටියකට බැහැ ගන්නවා. බලන්න. දැන් අර නැත ඇත නැත කියන අන්තයට වඩා ඒක ටිකක් හොඳයි වගේ පේනවා. හැබැයි ඒකත් හොඳ නෙවෙයි. නමුත් එතන තියෙනවා යම්කිසි ආකාරයකින් අර ඇත්තේත් ඇත කිව්වෙත් නැහැ නැත කිව්වෙත් නැහැ. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඉන්නවා කියලා කියන්නත් බෑ නැහැ කියලා කියන්නත් බෑ. මේ ලෝකයේ පිළිබඳව තේරුම් ගැනීම මහා ව්‍යාකූල වුණා උන්ට. ඊටත් වඩා ව්‍යාකූල වුණා. ඊට පස්සේ නොම ඇත්තේත් නැහැ නොම නැත්තේත් නැහැ. ඒක ඊටත් වඩා ව්‍යාකූල වෙලා ගියා. දැන් මේ විදිහට මෙන්න මේ අන්ත හතරකට බැහැගෙන දැන් අර චතුස්කෝටික තර්කණිය තමයි ඔය තියෙන්නේ. මරණින් පසු සත්‍යය ඇත මරණින් පසු සත්‍යය නැත. මරණින් පසු සත්‍යයක් ඇත්තේත් නැත නැත්තේත් නැත. මරණින් පසු සත්‍යයක් නොම ඇත්තේත් නැත නොම නැත්තේත් නැත. මෙන්න මෙහෙම. මෙන්න දස අව්‍යාකෘත ප්‍රශ්න. දැන් මෙන්න 10ක් කිව්වොම ලෝකේ ශාස්වතයි කියලා එක්කෙනෙක් කිව්වා. ලෝකේ අශාස්වතයි කියලා තව කෙනෙක් කිව්වා. ලෝකේ අන්තයක් ඇත කියලා එක්කෙනෙක් කිව්වා. ලෝකේ අන්තයක් නැත කියලා තව කෙනෙක් කිව්වා. ජීවයත් මෙයමයි ශරීරයත් මෙයමයි කියලා එක්කෙනෙක් කිව්වා. ජීවය අනෙකක් ශරීරය අනෙකක් තව කෙනෙක් ජීවය අනෙකක් ශරීරය අනෙකක් කියලා තව කෙනෙක් කිව්වා. මරණින් පසු සත්‍යයක් ඇත කියලා එක්කෙනෙක් කිව්වා. මරණින් පසු සත්‍යයක් නැත කියලා තව කෙනෙක් කිව්වා. මරණින් පසු සත්‍යයක් ඇත්තේ නැත නැත්තේ නැත කියලා තව කෙනෙක් කිව්වා. මරණින් පසු සත්‍යයක් නොමැත්තේ නැත නොම නැත්තේ නැත කියලා තව කෙනෙක් කිව්වා. මෙන්න මේ විදිහට ලෝකේ දෘෂ්ටි 10ක් තිබුණා ප්‍රධාන වශයෙන්. මිත්‍යා දෘෂ්ටි. ඔය මිත්‍යා දෘෂ්ටි 10න් යුක්ත පුද්ගලයෝ ලෝකේ විවිධාකාර මත දරාගෙන ලබ්ධි දරාගෙන ආගම් වශයෙන් පතුරවමින් හිටියා. අදටත් ඉන්නවා. අදටත් ඉන්නවා. අදටත් මේ ලෝකේ තියෙන බොහෝ කිව්වහම මේ අමා ධර්මයේ හැරුණාම අනිකුත් සියල්ල මේ හේතුඵල ධර්මයේ හැරුණාම අනිකුත් සෑම ලබ්ධියකම ආගමකම දර්ශනයකම පදනම් වෙන්නේ මේ 10න් එකක්. ඔබ ඕනෑම දර්ශනයක් ඉදිරිපත් කරන්න. ඔය 10න් එකක් තියෙන එක ඇතුළේ. එහෙනම් බෙන්ගසේ ලෝකේ තියෙන සියලුම හිස් මතවාද තමයි ඔය දර්ශන කියලා හඳුන්වන්නේ. දර්ශනය කියලා හඳුන්වන්නේ. ෆිලොසොෆි කියනවා. ෆිලොසොෆි කියලා කිව්වේ ඒ පුද්ගලයෝ තම තමන්ගේ දෘෂ්ටියට අනුකූලව දැක්කදී එහි යම්කිසි ආකාරයක සියුම් අංශු මාත්‍ර අල්ප ප්‍රමාණ සත්‍යයක් ගැබ්බෙන්න පුළුවන්. සාකල්යෙම හිස් වෙන මතවාදත් නොවෙන්නත් පුළුවන්. මොකද සාකල්යෙම හිස් වෙන මතවාදත් තියෙනවා. අර්ධ සත්‍යයක් ගැබ්බෙච්ච දේවලුත් තියෙන්න පුළුවන්. හැබැයි එකක්වත් ඒ පූර්ණ සත්‍ය නෙවෙයි. එහෙනම් ඒ දර්ශන මතවාද පස්සේ යන කිසිම කෙනෙක් කිසිම දවසක මේ විශ්වයේ පරම යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ. ඔවුන් කාටවත් පරම යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් පරම යථාර්ථය මොකද්ද? අන්න භාගතුන් වහන්සේ දේශනා කරා මොකද්ද? මේ විදියට හිතන්න එපා. මේ විදියට හිතුවොත් පාපී සිත් අකුසල සිත් හටගන්න. එදාට ඥානිය මොට වෙනවා. ඇත්ත පේන්නේ නැතුව යනවා. එදාට මූලා වෙනවා. ඒ නිසා ඒ විදියට හිතන්න එපා. ඒ කිව්ව 10 ආකාරයටම හිතන්න එපා පින්වතුනි. ඔහොම හිතන්න යන්න එපා. අදටත් ඉන්නවා මේ බෞද්ධයයි කිව්වට මේ ධර්ම මාර්ගය යනවා කියලා කිව්වට ධර්මය පිළිබඳ යම්කිසි අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් කියලා කිව්වට ඔය විදියට හිතන අය අදටත් අපිට මුණ ගැහිලා තියෙනවා. ඔය ප්‍රශ්න අදටත් අහනවා. ඔය ප්‍රශ්න 10 මතක තියාගන්න මේ විශ්වයේ සදාතනික වශයෙන් යම්කිසි දවසක් සදාතනිකයි කියන්නේ යම් තාක්කල් මේ විශ්වයේ පවතින්නේද? ඒ තාක්කල් පවතින ප්‍රශ්න ඔය. සෑම සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක්ම
දස අව්‍යාකෘත ප්‍රශ්න වශයෙන් බැහැර කරන ප්‍රශ්න 10යි. මේ ලෝකේ පහළ වෙන සෑම සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකටම ඔය ප්‍රශ්න 10 ඉදිරිපත් වෙනවා. ලෝක සත්‍යය වෙති. මොකද ඔන්න ඔය මිත්‍යා දෘෂ්ටිය නිසාමයි ලෝකේ සත්‍ය පවතින්නේ. එහෙනම් ඔය 10න් බැහැර වෙන්න පුළුවන් වෙච්ච දවසටයි අන්නේ යථාර්ථය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙයි. එහෙනම් ඔය 10න් නිදහස් වෙන්න ඕන අපි. මහා භික්කවේ පාපකං අකුසලං චිත්තං චින්තයාත. මහාන මේ විදිහට හිතන්න එපා. සංකිස්ස හේතු. නේසා භික්කවේ චින්තා අත්ථ සංහිතා නාදී බ්‍රහ්මචර්යය නිබ්බිදාය විරාගාය නිරෝධාය න නිබ්බිදාය න විරාගාය මේ විදිහට හිතන්න එපා කියලා භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා. නේසා භික්කවේ චින්තා අත්ථ සංහිතා නාදී බ්‍රහ්මචර්යාකා න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තಂತಿ. මෙන්න මේ විදිහට හිතන එක ආර්ථය පිණිස හිතසුව හිත වැඩ පිණිස පවතින්නේ නැහැ. න අත්ථ සංහිතා. නිසා බෙක්කවේ චින්තා අත්ථ සංහිතා. මේ විදිහට හිතුවාම යහපතක් සැලසෙන්නේ නැහැ. මේ විදිහට හිතුවාම හිතසුව හිත වැඩ සැලසෙන්නේ නැහැ. ඒ වගේම මේ විදිහට හිතන එක බ්‍රහ්මචර්යාව පිණිස. ඒ කියන්නේ මේ කාමෙන් වෙන් වෙන උතුම් වූ ඒ චර්යාව පිණිස හේතු වෙන්නේ නැහැ. න නිබ්බිදාය. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීමට මේ දැක්ම හේතු වෙන්නේ නැහැ. න විරාගාය. මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආස්වාදයේ පිණිස ඇසුරු කිරීමයි රාගය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ලෝකයේ ආස්වාදයේ පිණිස ඇසුරු කිරීමේ ක්‍රියාවලියටයි රාගය කියන්නේ. රාගෙන් යුක්ත ක්‍රියාවලිය කියන්නේ. එහෙමනම් මෙන්න මේ රාගෙන් යුක්තව මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවීම, ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආස්වාදයේ පතා ඇසුරු කිරීම තමයි ලෝකයාගේ ජීවිතය, ලෝක ජීවනය. නැත්නම් ලෝකය. මෙන්න මේ ලෝකයේ ඇසුරු කිරීමෙන් වෙන්වීමයි විරාගය. ආස්වාදයේ පිණිස මෙහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන මේ සියල්ල ඇසුරු කිරීමෙන් වළකිනවා නම් යමෙක් අන්න එතනයි තියෙන විරාගය. ඊටයි විරාගය කියන්නේ. එහෙනම් න විරාගය. අර විදිහට කල්පනා කරන එක විරාගයට හේතු වෙන්නේ නැහැ. න නිරෝධාය. නිරෝධාය කිව්වේ මේ නිරෝධ කිව්වේ රාග දේශ මොහ නිරුද්ධ වීම. ඒ රාග දේශ මොහයන්ගේ නිරෝධය තමයි පංච උපාදානස්කන්ධය අනුපාද නිරෝධය වෙන්නේ. සාධාරණම පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන්නේ මේ රාග දේශ මොහ නිරුද්ධ වුණාම. එහෙනම් මෙන්න මේ රාග දේශ මොහයන්ගේ නිරුද්ධ භාවය පිණිස මේ චින්තනයේ හේතු වෙන්නේ නැහැ. ඊළඟට න උපසමාය සංසිඳීම පිණිස හිත රාග දේශ මොහ දුරු කරලා සංසිඳවීම පිණිස මේ සංසිඳීම නිවන කරා පැමිණීම පිණිස සංසිඳීම පිණිස මේ චින්තනයේ හේතු වෙන්නේ නැහැ. න අභිඥාය උසස් අවබෝධය පිණිස උසස් ඥාන පිණිස මේ විදිහට කල්පනා කරන එක හේතු වෙන්නේ නැහැ. මේ චින්තාව හේතු වෙන්නේ නැහැ. න සම්බෝධාය පූර්ණ වශයෙන් අවබෝධය ළඟා කරගන්න, අවබෝධය පූර්ණ කරගන්න මේ චින්තාව හේතු වෙන්නේ නැහැ. න සම්බෝධාය න නිබ්බානාය සංවත්තಂತಿ. එහෙනම් මේ සියලු රාග දේශ මොහ දුරු කරගෙන මේ සසර ගමන අවසන් කිරීම පිණිස මෙන්න මේ චින්තාවන් හේතු වෙන්නේ නැහැ කියලා අසිරිමත් වූ භාගතුන් වහන්සේ දේශනා කරන අසම සම මහා ප්‍රඥාවෙන්. අසම සම මහා ප්‍රඥාවෙන්. එහෙනම් අන්න භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ විදිහට හිතන එක කිසිසේත්ම සත්‍යයේ යහපත පිණිස හේතු වන චින්තාවක් නොවන බව.
එහෙනම් පින්වතුනි යමෙක් ඔන්න ඔය විදිහට හිතනවා නම් එහෙනම් ඒ කියන්නේ යාට ඒ කාන්තෙන්ම මොකද උරුම වෙන්නේ? විනාශය. අර්ථය සැලසෙන්නේ නැති තැන සැලසෙන්නේ අනර්ථය. බ්‍රහ්මචර්යාව හටගන්නේ නැති තැන තියෙන්නේ ග්‍රාම්‍ය ලෝකචර්යාව, මාතුණු චර්යාවාදී ලෝකචර්යාව, අගාරික චර්යාව, අනගාරික චර්යාවට එන්න හම්බ වෙන්නේ නැහැ. නිබ්බිදාය කලකිරීම නොපවතින තැන තියෙන ඇල්ම, විරාගය නොපවතින තැන තියෙන්නේ ආශ්වාදය, නිරෝධය නොපවතින තැන තියෙන ගින්දර, උපසමය සංසිඳීම නොමැති තැන තියෙන්නේ අසංසිඳීම. එහෙම නැත්නම් අසහනය, පීඩාව, පෙළීම, අභිඥාව, උසස් ඥානෙ නැති තැන තියෙන්නේ අඥානකම, අවබෝධය නැති තැන තියෙන අනවබෝධය, නිවන නැති තැන පවතින 11 සංසාර ගින්දර, 11 ගින්දර. එහෙනම් නුවණින් කල්පනා කරලා බලන්න. යමෙක් ධර්මයේ කියලා හිතාගෙන මෙන්න මේ කියන දස අව්‍යාකෘතයන් පස්සේ මේක විසඳන්න බැරි මේ ප්‍රශ්න ඔස්සේ යමෙක් ලුහුමදිනවා නම් ධර්මයේ කියලා හිතාගෙන ඔහුට උරුමෙන්නේ අවසානයේ අප්‍රමාණ දුක ඇති සංසාරي විතරමයි. එසා පැහැදිලිවම බලන්න ඕන යමෙක් ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය මෙන්න මේ කිව්ව අන්තයන්ට වැටෙනවද නැද්ද කියලා. දැන් අද වෙනකොට බොහෝ දෙනා මේ සියල්ල නැත මොකුත් නැත මමෙකුත් නැත මොකුත්ම නැත මමත් නැත ඔබත් නැත අහසත් නැත පොළොවත් නැත මොකුත්ම නැහැ. බුදුරජාණන් වහන්සේත් නැත, ධර්මයක් නැත, සංඝ රත්නයක් නැත, මහා සෑයක් නැත, උඩමළුවක් නැත, මොකුත්ම නැහැ. දුවේකුත් නැත, පුතේකුත් නැත, අම්මත් නැත, තාත්තත් නැත. බලනකොට බුදුරජාණන් වහන්සේට වැරදිලා තියෙන්නේ. සිංහාලෝවාද එහෙම සූත්‍ර, සිංහාලෝවාද සූත්‍ර එහෙම දේශනා කරේ. ඔය ඔක්කොම ගැන සඳහන් කරමින් උන්වහන්සේ. එතකොට තව ඕන කියන්න ගියොත් ඉතින් ඕන තරම් කරුණු කාරණා නැතුව පෙන්වා දෙන්න පුළුවන්. දැන් මේ නැත කියන අයට සිද්ධ වෙන දේ භාගතුන් වහන්සේ උන්න පෙන්වා දෙනවා. ඔය විදියට හිතන අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එයාට කියන් තියෙන්නේ සියල්ල නැතනේ. ඉතින් අවබෝධයක් නැත. අවබෝධිකුත් නැත, නිවනකුත් නැත, සැනසීමකුත් නැත, රැකවරණයකුත් නැත, ගැලවීමකුත් නැත මේ සංසාරේ. ඒ අයට අන්නේ ටිකක් එකතු කරගත්තා නම් හරි තමන්ගේ වාක්කෝෂයට. ඒ අය ඔක්කොම නැහැ කියන ගමන් කියන්නේ ඇහත් නැත, රූපෙත් නැත, චක්කු විඤ්ඤාණෙත් නැත, චක්කු සම්පස්සෙත් නැත, චක්කු සම්පස්සා වේදනාවක් නැත, මුකුත් නැත කියන ගමන් කියන්න අර ටිකක්. නිවනකුත් නැත, සැනසීමකුත් නැත, ගැලවීමකුත් නැත, අවසානිකුත් නැත. ඉතින් මුළු සංසාරෙම අනාතයි. ඉතින් පුදුමේ කියන්නේ මේ දැන් බණ අහනවා. අහලා මට අවබෝධය ලැබුණා. අනේ පුදුමයි හාමුදුරනේ, ලොකු අවබෝධයක් මට ලැබිලා තියෙන්නේ දැන්. ඔක්කොම වැටහෙනවා. අනේ හරි වටිනවා. මේ අමා ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම මට හොඳින් වැටහෙනවා කිය ඉඳලා. ටික දවසකට පස්සේ අන්න ගිහිල්ලා අරකට නැත, මේකත් නැත කිය ඉන්නවා. බලන්න පොඩක් කල්පනා කරලා ඒ වගේ අඥාන තැනකට වැටුනහම මොකද වෙන්නේ කියලා. දැන් මේ පහුගිය දවසක අපට අහන්න ලැබිච්ච දෙයක් එක්තරා මෙහෙණින් වාස කෙනෙක්. ඔය සියල්ල නැත කියන අන්තේ බහගත්ත කෙනෙක්. එයා කිව්වා අන්තිමට මහා සෑයක් නැත කියලා. දැන් බලන්න ඒ මෙහෙණින් වහන්සේගෙන් යම්කිසි ආකාරයකින් බණ අහන මිනිසෙක් ඉන්නවා නම් මේ මිනිසයාට ආයේ ජීවිතේට පුළුවන් ද මහා සෑය ඇවිල්ලා මැද ගන්න? මහා සෑයක් නැහෙනි. සාරවත්ති ධාතුන් වහන්සේලාත් නැහෙනි දැන්. මොකුත් නැහෙනි. මහා සෑය නැත්නම් සාරවත්ති ධාතුන් වහන්සේලා කොයින්ද? සාරවත්ති ධාතුන් වහන්සේලාත් නැහැ. ඇයි අන්තිමට කිව්වනේ බුදුරජාණන් වහන්සේත් නැහැ කියලා? පණවන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් නැහැලු. සියල්ල නැත, සාරත්වයේ නැහැ කියන්නේ එකක්, සියල්ල නැහැ කියන්නේ තව එකක්. මෙන්න මේ වැරද්ද හදාගන්න බැරි වෙන්නේ ඇයි? තියෙන අහංකාර, උද්ධච්ච, මාන, දිට්ඨි නිසා. තථාගත ධර්මයේ නියමානුකූලව අහලා අවබෝධ කරගෙන විමර්ශනය කරලා තමන්ට නොවැටෙන තැනක් නැත්නම් විමර්ශනයෙන් අවබෝධ කරගෙන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්ත වාසය කරලා ඒ තථාගත ධර්මය අවබෝධ කරගන්න නැතුව තමන්ට එක රැයකින් හිතලුවක් පහළ වෙනවා. ඒ හිතලුව අල්ල ගන්නවා මට යථාබෝධය පහළ වුණා කියන ඔහොම ගොඩක් වෙන්නේ
භාවනාව ගැන නොදැන භාවනා කරන්න ගිය පිරිසට ඔළුව නරක් වෙනවා ටික දවසකට පස්සේ. ඔළුව නරක් වෙනවා. ඊට චින්තාව මොට වෙනවා. ප්‍රඥාව දුර්වල වෙනවා. ඊට පස්සේ තමන් කියන දේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. අවසානයේ ඔක්කොම නැහැ නැහැ කිය කී ඉන්න වෙනවා අවසානයේ. එහෙම දැන් අවසානයේ වෙන්නේ මේක උන්මත්තක භාවයක්. ඔබ දන්නවද? අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් වූ ජින චක්‍රයට පහර ගැහුවාම යමෙක් උන්මත්තකෙක් වෙනවා මේ ලෝකෙදී. භාගතුන් වහන්සේ දේශනා කරන උන්මත්තකේ බවට පත් වෙනවා කියලා පුද්ගලයා. උන්මත්තකයි කියලා කිව්වේ අර පිස්සන් කොටු එහෙම නැත්නම් අපි කියන උන්මත්තකාගාරී ඉන්න જાති ඒ පිස්සුව නෙවෙයි ඒක ඇවිල්ලා රෝගයක්. ඒක නෙවෙයි. ඊට මෙහා ඊට වඩා වෙනස් උන්මත්තක භාවයක්. ඒ කියන්නේ තමන් හිතන කියන කරන දේ තේරුම් ගන්න බැරිකම. දැන් අර අපි මේ උන්මත්තකාගාරීට ගෙනහිල්ලා දාන්නේ ඒ මට්ටමේ අයනේ. දැන් හිතන කියන දේ කරගන්න හිතන කියන දේ තේරුම් ගන්න බැරි පිරිස්නේ. තමන්ටම තේරුම් ගන්න බෑ තමන් හිතන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා. ඒ මට්ටමට ආවහම යාව මෙල්ල කරගන්න බෑ. එතකොට ගිහිල්ලා අන්න අතෙන්ට දානවා. ඒ සාමාන්‍ය රෝග තත්ත්වයක්. හැබැයි මේ උන්මත්තක භාවය කියන්නේ ඊට වඩා වෙනස් එකක්. මේ උන්මත්තක භාවය ඇවිල්ලා පිටින් බැලුවට කෙනෙක්ට පේන එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා පිටින් බැලුවාම මේ උන්මත්තකෙක් කියලා පේන්නේ නැහැ. දැන් ඔබම කල්පනා කරන්න දැන් අර නිගණ්ඨය මක්කලි ගෝසාල උන්මත්තකෙක් කියලා කාටවත් පෙවුනද කියන්නේ? අසිරිමත් වූ භාගතුන් වහන්සේට හැර. දැන් උන්වහන්සේ මේ උන්මත්තකෙක් කියලා දැක්කා. ඒකනේ කිව්වේ මේ මක්කලි ගෝසාලයා විශාල පිරිසකගේ විනාශයේ පිණිස මේ මහ පොළොවේ ඉපදුනා කියලා. එතකොට ඒ උන්මත්තකෙක් නේ. හැබැයි ඒ උන්මත්තකෙක් කියලා දැක්කේ භාගතුන් වහන්සේ. හැබැයි අනිත් අය දැක්කේ නෑ. ඒ නිසානේ ඌට විශාල පිරිසක් මක්කලි ගෝසාල වටා විශාල පිරිසක් රැස්වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ එක්කෙනෙක්වත් දැක්කේ නෑනේ ඌ පිස්සෙක් කියලා. හැබැයි භාගතුන් වහන්සේ දැක්කා. ඉතින් එහෙම එතකොට අන්නේ උන්මත්තක භාවය ගැනයි මේ කියන්නේ. එතකොට ඒ උන්මත්තක භාවයේ තුල ඉඳගෙන සියල්ල විවේචනය කළා සියල්ල නැහැ කියලා අන්තිමට. අන්තිමට මේ විශ්වයේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේත් නැහැ කියලා කියනවා. ශ්‍රී සද්ධර්මයක් නැහැ කියලා කියන්නේ. ආර්ය මහා සංඝ රත්නයක් නැහැ කියලා කියන්නේ. සාරිපුත්යන් වහන්සේ ඉතින් මම කියලා කෙනෙකුත් නැහැ. මහසෑයත් නැහැ. සාරිපුත්යන් වහන්සේ කොයින්ද? මොග්ගලයන්න් වහන්සේ කොයින්ද? එහෙනම් මොකුත්ම නැහැ දැන්. ඒක තමයි යථාභූතය. ලෝක ශුන්‍යතාවාදය කියලා එකක් තියෙනවා. භාගතුන් වහන්සේ පෙන්වන ශුන්‍යතාව කියලා එකක් තියෙනවා. මේ දෙක පටලව ගත්තාම මහ විනාශයක් සිද්ධ වෙනවා. ලෝකයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී විවිධාකාර විද්‍යාවන් ඉගෙන ගන්න අය දකින්න ශුන්‍යතාවක් තියෙනවා. ලෝක ශුන්‍යතාව කියලා. ඒ මොකද්ද? ඒ අන්තගාමී ශුන්‍යතාව. පතුලටම බැහැගෙන ගියාම සියල්ල පදාර්ථ විදගෙන ඉස්සරහට යනකොට අර ක්වොන්ටම් ෆිසික්ස් වල ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා කරපු වැඩේ වගේ විදගෙන ඔක්කොටම පහළටම ගියාම අවසානයේ කියන්න පුළුවන් තියෙන ශුද්ධ තරංගයක් සහ ශුද්ධ පදාර්ථයක් විතරයි. මේ දෙකේ චලනයක් පවතිනවා. එතනයි මේ විශ්වයේ පැවැත්ම තියෙන්නේ කියලා. අන්න එතෙන්ටම ගියාට පස්සේ කියන්න පුළුවන් මොකුත්ම නැහැ කියලා. මොකුත්ම නැහැ. දැන් පරමාණුවක් බිඳගෙන ඇතුළටම ගිහිල්ලා බැලුවා. තව ඕනනම් සුද්දාස්තක දක්වා ගිහිල්ලා කියන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ අන්නගන්ධ රසෝජා මෙතන තියෙන්නේ යට විතරයි වෙන මොකුත් නැහැ කියලා. දැන් ඔය අටෙන් තමයි සියල්ල සකස් වෙලා තියෙන්නේ. ඒ බව දැක්කේ නැහැ. මෙන්න මේ ශුද්‍රාෂ්ටකවලින් ලෝකේ සකස් වෙලා තියෙනවා කියලා දැක්කේ නැහැ. ශුද්‍රාෂ්ටකවලින් නිකම්ම සකස් වෙනවද නැහැ. ශුද්‍රාෂ්ටක වලට තව එකතු වෙන්න ඕන කර්මජ රූපයක් සහ විඥාන රූපයක්. දසක පරමාණු සකස් වෙනවා. එතකොට තමයි මේ ජීව පදාර්ථ සකස් වෙන්න පටන් ගන්න. අජීව පදාර්ථ නම් අන්න අර පඨවි ආපෝ තේජෝ වායෝ අනගන්ධ රසෝජා කියන අටෙන් සකස් වෙනවා. ඒ අටෙන් සකස් කරනවා. එතනත් කර්මජ රූපයක් තියෙනවා. හැබැයි ඒ කර්මජ රූපය අර දසක පරමාණු වල වගේ විද්‍යමාන වෙන්නේ නැහැ. කර්මයෙන් තමයි 10 සංයෝජනය කර 8 සංයෝජනය කරන අවිනිබ්බෝග රූප කලාප. සංයෝජනය කරන්නේ කර්මයෙන්. කර්මයෙන් සකස් කරලා තියෙනකන් තමයි ඒක සංයෝජනීය වස්තුවක් වශයෙන් ලෝකෙ විද්‍යමාන වෙන්නේ. සංයෝජනීය ධර්මයක් වශයෙන්. සංයෝජනීය වස්තුවක් නෙවෙයි සංයෝජනීය ධර්මයක් වශයෙන්. ගහක් කොලක් වශයෙන්, ඉරහත තාරකා වශයෙන්, ඇලදොල ගංගා වශයෙන් පේන්න තියෙනවා. එතකොට ඒවා එහෙනම් කර්මයෙන් සකස් කරලා දුන්නේ. නමුත් ඒවා අර දසක පරමාණු වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතනයි වෙනසකට තියෙන්නේ. ඒවා ඉස්සරහට අපි ඔය ගැන විශාල විස්තරයක් අපි ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විශාල ධර්මයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා එදාට අපි ගැඹුරට ඔය සියලුම ප්‍රශ්න වල කිමිදිලා යමු. නමුත් මේ වෙලාවේ අපි ඉච්චර ගැඹුරකට යන්නේ නැහැ. මේ ප්‍රධාන ප්‍රශ්නට අදාළවයි සාකච්ඡා කරන්නේ. එහෙනම් පින්වතුනි මේ සියල්ලෙන් තමයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය නිර්මාණي වුණේ එහෙමයි.
කර්මජ රූපයෙන් සකස් වුණේ. කර්මජ රූපයෙන් උතුජ රූප සකස් වෙලා ඒ අනුසාරයෙන් තමයි දසක පරමාණු සකස් වෙලා ඒ දසක පරමාණු වලින් තමයි භාගතුන් වහන්සේගේ ශරීරයත් නිර්මාණය වුණේ. එතකොට ඒ යටට කිමිදලා ගිහිල්ලා මෙතන බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. ඊළඟට වර්ණ ගන්ධ රසෝජා යනාදි වශයෙන් ඒ උපාදාය රූප යනාදි වශයෙන් මේ ටික විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා මෙතන කවුරුවත් නැහැ කිව්වම හරියනවද? දැන් අම්මා හැදිලා තියෙන්නේ toy ටිකේ. ඊට පස්සේ පතුලටම කිමිදිලා බලලා මෙතන තියෙන්නේ සුද්දාස්ත ගොඩක් විතරයි මෙතන අම්මා කෙනෙක් නැහැ කිව්වම හරියනවද? බලන්න මොනතරම් අඥානද කියලා. මහසෑය හැදිලා තියෙන්නේ ඒ රූප කලාප වලින්මයි. ඒ රූප කලාප ඇතුළටම කිමිදිලා ගිහිල්ලා බලලි වෙලා මෙතන රූප කලාප ගොඩක් විතරයි තියෙන්නේ මහසෑය නැහැ කිව්වම හරියනවද? එක්තරා අවස්ථාවක ඔය විදිහට බණ කියන්නේ කියලා බුදු පියාණන් වහන්සේගෙන් බැනුම් අහනවා මොග පුරුෂය. ඇස් දෙකට පේන්න තියෙන දේ නැහැ කියන්නේ කොහොමද නුඹ? එහෙම කිව්වහම මේ ලෝකයේ ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද? පේන්න තියෙන ටිකක් නැහැ කිව්වා මූ පිස්සෙන්නේ කියලා යනවනේ යන්න. ඇස් පණ අපිටම පේන තියෙන ටික නැහැ කියලා කියනවා. මහසෑය ගාවට ගිහිල්ලා කාට හරි කියන්න පුළුවන්ද මෙතන මහසෑය නැහැ කියලා? අනිවාර්යෙන් එහෙම කියන්න පුළුවන් නම් ඒ කාන්ත පිස්සෙක් නේ උම්මත්තකේ. අනිවාර්යෙන් උම්මත්තකේ කි. ඉතින් ඒක නිසා ඔබ දකින්න මේ උම්මත්තක භාවය මේක හරි භයානකයි පින්වතුනි. බොහොම කරුණාවෙන් පෙන්නන්නේ. කිසිම කෙනෙක් සම්බන්ධයෙන් අපේ විරසකයක් නෑ අමනාපයක් නෑ. බොහොම කරුණාවෙන් පෙන්නන්නේ. මොකද ඔය තියෙන උම්මත්තක භාවය හොද කරගන්න අසමත් වුණොත් ඒ පුද්ගලයෝ ඒ වගේම ඒ පුද්ගලයෝ උම්මත්තකයෝ කියලා හඳුනගන්න ඒ වටා ගොනු වෙලා ඉන්න පිරිසටත් හැකියාවක් නොලැබුණොත් සියලුම දෙනා අවසන් නතර වෙන්නේ නිරේක. සියලු දෙනා නතර වෙන්නේ නිරේක හොඳට මතක තියාගන්න. ඒ ඒකාන්ත සත්‍යයක්. වෙනස් කරන්න බෑ කාටවත්. ඒකාන්තයෙන් නිරේට යන්නේ. මොකද ඔහු වැටෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට. බුදුරජාණන් වහන්සේත් නැහැ කියලා දැක්කහම කොහොමද අවිච්ඡ ප්‍රසාදය හටගන්නේ? බුද්ධි අවිච්ඡ ප්‍රසාදය හටගන්නේ කොහොමද? අම්මා තාත්තා නැහැ කියලා දැක්කහම ඕනනම් පුළුවන් බෙල්ල කපලා දාලා කියන්නේ අම්මා තාත්තා කියන්නේ ධාතු ගොඩක්, පිහිය කියන්නේ ධාතු ගොඩක්. ධාතු ගොඩකින් තව ධාතු ගොඩක් වෙන් කරා. එතනින් එහා දෙයක් උන්නේ නැහැ කියලා. දැන් එහෙම කිව්වහම කර්මය දුර වෙලා යනවද? එහෙම දැක්කා කියලා අපිට එහෙම කරන්න බැරිද? මිනිහෙට පුළුවන් පුරුෂයෙක්ට ඕනම් පුළුවන් ස්ත්‍රියකට අපරාධයක් කරන්න. අපරාධයක් කරලා කියන්න පුළුවන් මම කියන්නේ ධාතු ගොඩක්, ස්ත්‍රිය කියන්නේ ධාතු ගොඩක්, ධාතු ගොඩක් සමග ධාතු ගොඩක් සංසර්ග වුණා එච්චරයි. මෙතන වෙන දෙයක් උන්නේ නැහැ. එහෙම කිව්වම හරියනවද? එතකොට සතෙක් නැහැ කියලා කිව්වහම පණ ඇති සතෙක් වීම, පණ ඇති සතෙක් බව දැන ගැනීම, ඒ සතා මරණයටපත් කිරීමේ චේතනාව පහළ වීම, ඊට උපක්‍රමයක් යෙදීම සහ ඊට අනුකූලව ඝාතනය සිද්ධ වීම, ඒ සතා මරණයටපත් වීම, ප්‍රාණඝාතයේ පියවර පහ. දැන් ওই පහ දකින්නේ කොහොමද? මොකෙක්වත් නැත්තම්. ආරම්භයේදීම ඉවරයින්නේ සියල්ල. පණ ඇති සතෙක්. කොයිද පණ ඇති සතෙක්? මමෙක් නැහැ, මොකෙක්වත් නැහැ, සතෙකුත් නැහැ, මමිකුත් නැහැ, මොකෙක්වත් නැහැ. එහෙනම් මෙතන සතෙකුත් නැහැ. එහෙනම් මෙතන මරණය සිද්ධ වෙන්න හේතුවකුත් නැහැ, මරණයකුත් නැහැ. එහෙනම් ওই විදිහට පින්ගන්නේ ඔය මක්කලි ගෝසාලයාගේ ධර්මය ඔහොම දැක්කොත් එහෙම මේ ලෝකේ ඕන තරම් අපරාධ කරන්න පුළුවන්. මිනි මරලා කියන්න පුළුවන් මම මිනිහෙන් මැරුවේ නැත. එතන මිනිහෙක් හිටියෙත් නැත, මෙතන හිටියෙත් නැත, මෙතන පිහියක් තිබුණේ නැත. ඕනම දූෂණයක් කරලා කියන්න පුළුවන් එහෙම දෙයක් උනේ නැත. එතන කාන්තාවක් හිටියෙත් නැත, මෙතන පුරුෂයෙක් හිටියෙත් නැත කියලා. ඕන දෙයක් කරනවා දස අකුසලෙ මෙතන මිනි මරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, හොරකම් කරලා කියන්න පුළුවන් ඔහු කියලා කෙනෙකුත් නැත, මම කියලා කෙනෙකුත් නැත, ඔහුගේ කියලා යමකුත් නැත, මගේ කියලා යමකුත් නැති නිසා මං හොරකම් කරෙත් නැත කිය. කාම මිත්‍යාචාරී දිලා කොහොමද කියන්න පුළුවන්? අන්සතු අඹුවක් කියලා කෙනෙක් හිටියෙත් නැත, මම කියලා පුද්ගලයෙක් හිටියෙත් නැත, අන්සතු අඹුව සමග හැසිරුණේ නැත කියලා. ඉතින් ඔක්කොම නැහෙනි. ඔය විදිහට මුසාවාදී, පිසුනාවාදී, පරුසාවාදී, සම්ප්‍රප්පලාපී, අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි දස අකුසලයේ මේ දෙන්න පුළුවන් නැහැ කිය. ඔන්න බලන්න මොන තරම් විනාශයක්ද කියලා. පොඩ්ඩක් නුවණින් කල්පනා කරන අද දවසේදී මේ ගැන පොඩ්ඩක් වැඩිපුර සාකච්ඡා කරන්න යෙදෙන්නේ බොහෝ පින්වතුන් අපිට දැනුම් දුන්නා. මෙන්න මෙහෙම ව්‍යසනයක් දැන් පැතිරෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ පැතිරෙනවත් එක්කම මෙන්න මේ වගේ අධර්මයක් පැතිරෙන්න ගන්නවා ලෝකේ. ඒ නිසා අනේ හාමුදුරනේ ඔවුන් කෙරේ කරුණාවෙන් පහදා දෙන්න. ලෝතුරු වර්ණ බණහපු පිරිසකුත් දැන් ගිහිල්ලා ඒ වනහන ඔය අය විනාශ වෙන්නයි යන්නේ. සියල්ල නැහැ කිය කියනවා දැන් කියලා. මෙච්චර මේ අමා ධර්මයේ භාගතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරද්දී පටිච්ච සමුප්පාදය
අවිජ්ජා තණ්හා ඇති කල්ලි දුක්ඛස්කන්ධයේ සමුදය වේ. අවිජ්ජා තණ්හා නිරෝධ කල්ලි දුක්ඛස්කන්ධේ නිරෝධ වේ කියලා. ඒ ධර්මය එසේ අහලා දැනගෙන අවබෝධ කරගන්න උත්සාහ ගන්න නැතුව මොකද්ද මේ නැහැ නැහැ කියන මේ උන්මත්තක රෝගය? මතක තියාගන්න මේ උන්මත්තක රෝගයේ බව. ඔය උන්මත්තක භාවය. එබඳු උන්මත්තක එදත් හිටියා අදත් ඉන්න පුළුවන් හෙටත් ඉන්නවා. ඒ නිසා භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ උන්මත්තක භාවය නැති කරන්න. සබ්බේ පෘථග්ජන උන්මත්තක. සියලු පෘථග්ජන උන්මත්තකයෝ තම තමන් බැහැගත්තා වූ අදහසක දෘෂ්ටියක එල්බගෙන එම හරි කිය හේතුඵල ධර්මයෙන් බැහැරව හිතනවා කියනවා කරනවා. ඒක තමයි උන්මත්තක භාවය ඔවුන්ගේ. ඒ නිසා මේ උන්මත්තක භාවය සුවපත් කරන්නයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති ඖෂධය දෙන්නේ. ඒ ඖෂධය පානීය කරලා ඒ උන්මත්තක රෝගය ඉක්මනින්ම සුව කරගන්න ඔබ දක්ෂ වුණේ නැත්නම් පින්වතුනි ඉතාම කනගාටුවක් විතරයි ඔබ සම්බන්ධයෙන් ලෝකයට ඉතුරු වෙන්නේ මතු. ඔබටත් එහෙම තමයි. අවසානයේ කොහේ හතර අපායක තමයි ඉතුරු වෙන්නේ. මොකුත්ම නැත්නම් පින්වතුනි බලන්න පොඩක් කල්පනා කරලා 31 තලයක් සකස් වෙන්නේ කොහොමද කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මුකුත්ම නැහැ කියලාද නෑ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කිසිවක් නැහැ කියලා නෙමෙයි, සාරවත් කිසිවක් නැහැ. මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් මේ සසරේ නැහැ. සාර රූපයක් නැහැ, සාර වේදනාවක් නැහැ, සාර සංඥාවක් නැහැ, සාර සංකාරයක් නැහැ, සාර විඥානයක් නැහැ. සාර වූ කිසිවක් නැහැ කියලා. ලෝකේ අසාරයි කියලා උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ. අන්න එතන ඉඳගෙනයි ධර්මයේ දකින්න ඕන. තව ඉස්සරහට ආගෙන ඉන්න. මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සත්‍ය පබ්බේ යටතේ අපි ගොඩාක් ගැඹුරට මේ ධර්මයේ විග්‍රහ කරනවා තව ඉස්සරහට. එහෙනම් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ දස ආකාරයටම යමෙක් හිතනවා නම් මේ දස ආකාරයම ඒ පුද්ගලයාගේ විනාශය පිණිසයි පවතින්නේ. කවදාවත් යහපත පිණිස සැපත පිණිස පවතින්නේ නැහැ. එහෙනම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඔහොම හිතන්න එපා. ඔහොම ප්‍රශ්න කරන්නත් එපා. ඔහොම හිතන්නත් එපා. එහෙනම් කොහොමද හිතන්න ඕන? මෙන්න මෙහෙම හිතන්න. චින්තෙන් තාච කෝ තුම්හි බික්කවේ. මෙන්න මෙහෙම හිතන්න මහාන. ඉදන් දුක්ඛන්ති චින්තයාත. මේ දුකයි කියලා හිතන්න. අයං දුක්ඛ සමුදයෝති චින්තයාත. මේ දුක්ඛ සමුදයයි කියලා හිතන්න. අයං දුක්ඛ නිරෝධෝති චින්තයාත. මේ දුක්ඛ නිරෝධයයි කියලා හිතන්න. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති චින්තයාත. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා හිතන්න. සංකිස්ස හේතු ඒසා භික්කවේ චින්තා අත්ත සංහිතා ඒසා ආදි බ්‍රහ්මචරියකා ඒසා නිබ්බිදාය විරාගාය නිරෝධා උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහාන මෙන්න මෙහෙම හිතන එක අන්න අර කිව්ව යහපත පිණිස පවතිනවා. කොහොමද? මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියලා දකින්න. මේ දුක කියන්නේ මෙන්න මේකයි කියලා දකින්න. භාගතුන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මෙයයි කියලා දකින්න. භාගතුන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මෙයයි කියලා දකින්න. භාගතුන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය මෙයයි කියලා දකින්න. භාගතුන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මෙයයි කියලා දකින්න. මෙන්න මේ විදිහට හිතන්න. මෙන්න මේ ගැන හිතන්න. අර ගැන හිතන්න යන්න එපා. ලෝකේ කෙලවරක් තියෙනවද? නැද්ද? සත්‍යයක් මරණයෙන් පස්සේ ඉන්නවද? නැද්ද? නොමැත්තේද? නොම නැත්තේද? ජීවයයි ශරීරය කියන්නේ එකක්ද දෙකක්ද? ඔය විදිහට හිතන්න යන්න එපා. ගොඩාක් අය ඔය තමයි තාමත් හිතන්නේ. අනවශ්‍ය දේවල්. ඔය ගැන හිතලා කවදාවත් උත්තර ලබා ගන්න පුළුවන් කමකුත් නැහැ. යම් කිසි ආකාරයකින් යමෙක් යම් උත්තරයක් දුන්නොත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ හැරෙන්න වෙන කාටවත් උත්තරයක් දෙන්නත් බෑ. අපි දුක උන්වහන්සේ උත්තරේ දුන්නත් අපිට තේරෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරුයි. විසඳන්න බෑ. කොහොම කිව්වත් තේරෙන්නේ නැහැ. සමහර දේවල් සම්බන්ධයෙන් අපිට කවදාවත් තේරුම් ගන්න බෑ. එහෙම දේවල් තියෙනවා ලෝකේ. ඒ දේවල් ගැන හිතලා වැඩක් නැහැ. දැන් මුලින්ම විඥානය ඇති උනේ කොහොමද කියලා ඇහුවොත් එහෙම මොන උත්තරයක් දෙන්නද? ඉතින් ඒව තමයි අර ලෝකේ කෙලවරක් ඇද්ද නැද්ද යන ආදි වශයෙන් අර අහන්නේ වෙන විදිහකට. ලෝකේට කෙලවරක් තියෙනවද? ආරම්භයක් තියෙනවද? අවසානයක් තියෙනවද? ආරම්භය මොකක්ද? අවසානය මොකක්ද? යන ආදි වශයෙන්. හේතුඵල ධර්මයෙන් බැහැර වෙලා ওই ප්‍රශ්නෙට උත්තරයක් අහුවට වැඩක් නැහැ. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හේතුඵල ධර්මයෙන් බැහැර වෙච්ච අර අහේතුක උත්තරයක්. හේතුවකින් තොරව ලෝකේ හැටගත්තා. හේතුවකින් තොරවම ලෝකේ අවසන් වෙනවා. එහෙම වෙනවද? එහෙම තමයි ලෝකයා හිතන් ඉන්නේ.
නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් භාගතුන් වහන්සේ පෙන්නන දින ඔහොම හිතලා වැඩක් නැහැ. ওই දේවල් ගැන හිතන්නත් එපා. ওই දේවල් ගැන හිතන්න ගියාම උන්මත්තකෙක් වෙනවා. අන්න භාගතුන් වහන්සේ පෙන්නන දිනුනේ අපිට හිතන්න එපා කෝ විෂයන්. ඉතින් මේ විෂයන් වලට ඇතුළත් මෙන්න මේ දසාව්‍යාකෘතිය. අනවශ්‍ය දේවල් ගැන හිතන්න ගියාම උන්මත්තක වෙනවා. එහෙනම් හිතන්න ඕන කිසිවක් ගැන නෙවෙයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන හිතන්න. ඒ චතුරාර්ය සත්‍ය ගැන හිතන එක අන සමන්ට මෙන්න මේක අර්ථය පිණිසම හිතසුව වැඩ පිණිස හිතසුව හිත වැඩ පිණිස හේතු වෙනවා. අවබෝධය පිණිස හේතු වෙනවා. කලකිරීම පිණිස හේතු වෙනවා. විරාගය පිණිස හේතු වෙනවා. නිරෝධය පිණිස හේතු වෙනවා. අවබෝධය පූර්ණ කර ගැනීම පිණිස හේතු වෙනවා. කෙලවර සදාතනික නිවන පිණිස හේතු වෙනවා. එහෙනම් අන්නේ අනුසාරයෙන් හිතන්න දස අව්‍යාකෘත ප්‍රශ්නයන්ගෙන් නිදහස් වෙලා. දැන් එහෙනම් ඒ අනුසාරයෙන් ඔබට දස අව්‍යාකෘත ප්‍රශ්න ගැන යම්කිසි වැටහීමක් ලැබෙන්න ඇති. හිතන්න ඕන දේත් තියෙනවා, හිතන්න ඕන නැති දේත් තියෙනවා. එතනින් අපි එක කොටසක් වෙන් කරගත්තා. හිතන්න ඕන නැති පැත්ත තමයි මේ ලෝකය ගැන පැත්ත. ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. මේ ලෝකයෙන් නිදහස් වීම ගැන හිතන්න ඕන. අන්න හිතන්න ඕන පැත්ත. ඊට පස්සේ ඒ ලෝකයෙන් නිදහස් වීමේ කටයුත්ත ගැන හිතද්දි හිතන්න ඕන නැති පැති 10ක් ගැන තමයි ඔය පෙන්වලා දුන්නේ. දැන් ලෝකයේ ඔය දසාව්‍යාකෘත ප්‍රශ්න වලට බැහැගන්නේ සාමාන්‍ය ලෝකයේ ආස්වාදය හොයාගෙන යන අය නෙවෙයි. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. දැන් ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් නිගණ්ඨයෝ ඒ ගෘහ ජීවිතයන්ගෙන් නිදහසලා අනගාരിക ජීවිත ගත කළේ. ඉතින් ඒ පින්වත් පිරිස් හෙව්වා නිවන සැනසීම විමුක්තිය. හැබැයි හොයාගන්න බැරුණා. පින නිසයි එහෙම උනේ. ඒ කියන්නේ පින නිසා යවුන්ට අනගාരിക ජීවිතයකට එන්න පුළුවන්කම ලැබුණේ. සංසාරේ පින් කරපු අය. නැත්තම් ඉතින් පව් කරා නම් ඔය වගේ කාලෙක ඔය වගේ ශාස්ත්‍රවරු, ඒ කියන්නේ අඥාන ශාස්ත්‍රවරු වශයෙන් හරි ලෝකේ ඉන්නේ නැහැනේ මිනිස්සු වෙලා. යම් කිසි පිනක් තිබිච්ච නිසා මේ තත්ත්වයට ආවේ. හැබැයි ඉන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. මොකද අර තමන් බැහැගත් අදහස අත්හැර ගන්න බැරි නිසා අදටත් ඉන්නවා පින්වතුනි එහෙම අය. සමහර බෞද්ධයෝ කියලා කියන පිරිස් දැක්කහම ඔවුන් හිතන හැටි දැක්කහම පුදුම හිතන මේ බෞද්ධයෝද කියලා. හැබැයි ඔවුන් පන්සල් වලම බැහැගෙන පින්කම් කරගෙන ධර්මයේ ගැනමයි සාකච්ඡා කරන්නේ. හැබැයි අත්හර ගන්න බෑ කොයිම ආකාරයකටවත් තමන් ගත්ත ලබ්ධිය. ඒ අය දැන් භික්ෂු සරණ යෑම ඒක අතිශය බහුලව සිද්ධ වෙන එකක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ. ඒ වුණාට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ධම්මෝ මේ සංඝෝ මේ වරණං සරණං වරං කියලා අවසාන යනවා පුද්ගල සරණ. පුද්ගල සරණ ගිහිල්ලා ඒ කියපු දේවල් අත්හැර ගන්න බැරුව ඒම හරි අනි සියලුම හාමුදුරුවෝ කියන ඔක්කොම බොරු මේක විතරයි හරියන ආදි වශයෙන් එකකටම බැහැ ගන්න. එකකටම බැහැගෙන ඊට පස්සේ ඒ වෙනුවෙන් ලෝකයට එක්ක වාද කර කර මරා ගන්න හදනවා, කා කොටා ගන්න හදනවා, බෞද්ධ වුණාට කිනක නසා ගන්න හදනවා, මහා අපවාද කරනවා, ධර්මයටම අකුල් හෙලනවා, අසමගිකන් නිර්මාණය කරන ભેද බින්නතා හදනවා. පුදුමාකාර බෞද්ධ කොටසක් ඉන්න රටක් මේක. පෙර පින් තිබිලා අප්‍රමාණ පින් තිබිලා මේ උත්තරීතර ධර්මද්වීපේ උතුම් වූ මිනිස්සු වශයෙන් ඉපදුනාට දැන් ජීවත් වෙන පහත්ම වූ අධම මුග්ධ වූ මිනිස්සු වශයෙන් බොහෝ දිනා. එසා පින්වතුනි මේ தත්ත්වයට වැටෙන්න එපා. මේ ඥාණයෙන් මේ සියල්ල අවබෝධ කරගන්න පුළුවන් දහමක් අපිට මුණ ගැහිලා තියෙද්දි අපි ඇයි මේ විදිහට අඥානි වශයෙන් කටයුතු කරන්නේ? කා වෙනුවෙන්වත් පෙනී හිටින්න එපා මේ ලෝකේ. කා වෙනුවෙන්වත් පෙනී හිටින්න එපා. ඔබ වෙනුවෙන් පෙනී හිටින්න ඔබ. කා වෙනුවෙන්වත් පෙනී හිටින්න එපා කියන්නේ ලෝකේ කිනකාගේ මතවාද නියෝජනය කරන්න. ලෝකේ කිනකාගේ අදහස් නියෝජනය කරන්න ඔබ පෙනී හිටින්න එපා. අපි භික්ෂූන් හැටියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙනී හිටිනවත් නෙවෙයි මේ. ධර්මයේ වෙනුවෙන් පෙනී හිටිනවා. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි. උන්වහන්සේ පෙන්වා දීපු යථාර්ථය තමයි. හැබැයි උන්වහන්සේ වෙනුවෙන් පෙනී හිටීමක් නෙවෙයි. ඒ උන්වහන්සේගේ අනන්ත ගුණයට අපි සදාතනික වශයෙන් ණය ගැති. ඒ මහා ධර්මය අපට පෙන්වා දීපු නිසා අපි උන්වහන්සේගේ අතවැසියෙක්. හැබැයි මේ පෙන්වා දෙන්නේ යථා ධර්මයේ ලෝකේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ මේ ධර්මයේ මෙසේ පෙන්වා දුන්නා කියලා ඒ එසේමයි කියලා පිළි අරගෙන එහෙම පෙන්වා දීමක් නෙවෙයි මේ. පච්චත්තං වෙදිතබ්බ විඤ්ඤෝහි කිව්වේ ඒකයි. මේ ධර්මය තමන් අත්දකින්න නැත්තම් තව කෙනෙකුට බොරුවට තේරුම් කරලා දීලා වැඩක් නැහැ. තමන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැත්තම්, තමන් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්තම්, තමන් මේ ධර්මයෙන් ලද ප්‍රතිඵලයක් නැත්තම් තව කෙනෙක්ට මොකටද පෙන්ලා දෙන්නේ? දැන් යම්කිසි රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියා බෙහෙත් බිව්වෙත් නැහැ. ලෙඩේ හොඳ වුණෙත් නැහැ.
හැබැයි තව රෝගීට කියන මේ බෙහෙත බොන්න කියලා. වැඩක් ඇති වැඩක් දෙයි. මොකද ඒ රෝගියා බෙහෙත ගැන දන්නවා නම් ඒ බෙහෙතෙන් ඉස්සෙල්ලම ප්‍රයෝජනයක් ගන්න ඕන ඔහුනි. ඊට පස්සේ තමයි ලෝකයටත් ඒ බෙහෙත ගැන කියන්න ඕන. එහෙමනම් දැන් රෝගියෙක් ඉන්නවා තමන්ට රෝගයක් තියෙනවා බෙහෙත බිව්වෙත් නැහැ බෙහෙත ගැන දන්නෙත් නැහැ. හැබැයි ඖෂධ සමාගමක් වෙනුවෙන් ඒ බෙහෙත වෙනුවෙන් වෙළඳ දැන්වීමකට පෙනී හිටිනවා. සමහරට දියවැඩියා රෝගියෙක් ඉන්නවා. ඔහුට දියවැඩියාව හොඳටම සීනි 500ට විතර තියෙනවා. එහෙම තියෙන ගමන් නළුවෙක් වෙන්න පුළුවන්. නිලියක් වෙන්න පුළුවන්. සීනි 500ට තියෙන්නේ. මේ පුද්ගලයා මොකද කරන්නේ? දියවැඩියා බෙහෙත් හදන සමාගමක බෙහෙතක් වෙනුවෙන් පෙනී හිටිනවා. මමත් බොන්නේ මේ බෙහෙත. ඔබත් බොන්න. එතකොට ඔබේ රෝගේ සමනි වෙනවා කියලා අර තුට්ටුවකට අර විදිහට පෙනී හිටිනවා. ඔන්න ඔහොම පුද්ගලයෙක් වෙන්න එපා ඔබ. සමහර පුද්ගලයෙ ඉන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ඒ අයටත් ඒ ධර්මයෙන් පිහිටක් නැහැ. ඒ අය කියන්නේ මොනවද කියලා ඒ අය දන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ අයගේ අනුගාමික වෙච්ච පිරිස දන්නෙත් නැහැ මේ මොනවද අහන් හිටියේ. මේ මොනවද අපි මේ මෙච්චර කාලයක් මේ බණ කියලා ඇහුවේ කියලා උන්දලා දන්නෙත් නැහැ. ඒ ධර්මයෙන් ප්‍රයෝජන ලැබිච්ච කෙනෙකුත් නැහැ. හැබැයි අනිත් අයට කියනවා මේ එන්නකෝ ඔයත් අහන්නකෝ මේ බණ ටික අහලා බලන්නකෝ. අන්තිමට වෙලුවාම අහන්න ඕන ඔබ එහෙම කිව්වම ඔබ ප්‍රතිඵලයක් ලැබුවාද? ඒතකොට බොරුවට කියන්න පුළුවන් ඔව් කියලා. අර වෙලඳන් වල පෙනී හිටින නළු නිලියෝ වගේ. ඒ බෙහෙත පාවිච්චි කරන්න කියලා ඔබට කිව්වට ඕන් එක පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් අන්න එහෙම ඒ වගේ පුද්ගලයෙක් වෙන්න එපා. මේ ධර්මයේ සක්කු උජුච සූජුච අවංකුවන්ටයි මේ ධර්මයේ. වඩාත් අවංකුවන් කියලා කිව්වේ සූජුච කිව්වේ Tamanටත් අවංකයි. අනුන්ටත් අවංකයි උජුච. Tamanටත් අවංකයි සූජුච. සමහරු ඉන්නවා ලෝකේ අනුන්ට අවංකයි Tamanට වංකයි. එහෙම නෑ බුද්ධ ශ්‍රාවක. අනුන්ටත් වංකයි, අනුන්ටත් අවංකයි, Tamanටත් අවංකයි. නමුත් සමහර ලෝකේ ඉන්න පුද්ගලයෝ අනුන්ට අවංකයි Tamanට වංකයි. එහෙම ජීවත් වෙලා වැඩක් නැහැ. මේ ධර්මය කියන්නේ ආභරණයක් නෙවෙයි. මේ ධර්මය කියන්නේ සම්මානයක් එහෙම නෙවෙයි. මේ බණ අහනවා අපි මේ විදිහට අපිට ධර්ම අවබෝධයක් තියෙනවා කියලා තව කෙනෙක්ට ඔබ කියනවා නම් ඒ අනේවා හරි ලොකු අවබෝධයක් තියෙන හොඳ කෙනෙක් නේද? ඔයාට ගොඩක් ධර්ම අවබෝධයලා නේ තියෙන්නේ කියලා අහගන්න ආසාවෙන් නම් ඔබ කියන්නේ. ඔබ ඒකාන්තයෙන්ම අඥානික ධර්ම අවබෝධ නොවිච්ච. ආයෙ ගැන හොයන්න දෙයක් නැහැ. මොකද මේ ධර්මයේ මමත්වයේ වර්ධනය කර ගැනීම පිණිස නෙවෙයි මමත්වයේ නැසීම පිණිස මර්ධනය කර ගැනීම පිණිසයි. එහෙනම් මේ ධර්මයෙන් අවබෝධය ලැබෙනකොට කොහොමද මමත්වයේ ඉස්මතු වෙන්නේ? මමත්වයේ වර්ධනය වෙන්නේ. මමත්වයේ නැසින්න ඕන. ඔය මමත්වයේ තියෙන නිසා තමයි පින්වතුනි මේ ධර්මයේ මෙහෙම දේශනා කරනකොට ගොඩාක් අයට රිදෙන්නේ. රිදෙනවා. රිදෙන්න හැලෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ වගේ කොහොමද බණ අහලා තේරුමක් නැහැ. දැන් අපි මේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මමත්වයේ වර්ධනය කර ගැනීමද? මමත්වයේ මර්ධනය කර ගැනීමද? නුවණින් බලන්න ඉස්සෙල්ලම. සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තියෙන චන්දරාගය පහ කර ගැනීමද ඔබේ අරමුණ? නැත්නම් චන්දරාගය තව තවත් වර්ධනය කර ගැනීමද ඔබේ අරමුණ? චන්දරාගය පහ කර ගන්න නම් මේ නිග්‍රහයන් ඔබට ප්‍රශංසාසිය ඇසෙන්න ඕන. පංච උපාදානස්කන්ධයටයි නිග්‍රහ කරන්නේ. අඥාන කමටයි නිග්‍රහ කරන්නේ. කෙලෙස් වලටයි නිග්‍රහ කරන්නේ. රාග දේශ මෝහයන්ටයි නිග්‍රහ කරන්නේ. රාගෙන් දේශෙන් මෝහෙන් ක්‍රියාත්මක තුච්ච නින්දිත සිතටයි නිග්‍රහ කරන්නේ. එහෙම නැතුව පුද්ගලයට සත්‍යයට ආත්මයකට යනාදි වශයෙන් ඔය ලෝකයා පනවගෙන ඉන්නව ප්‍රපංචයකට නොවේ. ඒකයි කිව්වේ පුද්ගලයට නෙවෙයි බණ කියන්නේ ප්‍රඥාවටයි ආමන්ත්‍රණය කරන්නේ. එහෙනම් පින්වතුනි ප්‍රඥාවන්තයෙක් වශයෙන් හැමතිස්සෙම ධර්මයේ දකින්න ප්‍රඥාවෙන් අඥානියෙක් නොවි. එතකොට පුළුවන් ඔබට කිසිදු ආකාරයකින් අගතිගාමී නොවි. උපේක්ෂා සහගතව මේ ධර්මයේ දකින්න. එතකොට පුළුවන් අnder අන්තයන්ගෙන් නිදහස් වෙන්න. එහෙම නොවන තාක්කල් ඔබ මෙන්න මේ කිව්ව දස අන්තයන්ට වැටලා තමයි නතර වෙන්නේ අවසානයේ. ඔය අන්ත 10ට වැටෙනවා. දැන් ඔය කිව්ව අන්ත 10 ගැන වැටහීමක් ඇතිනේ. තව නොවැටෙන තැනක් තියෙනම් ඔබට පුළුවන් ඉස්සරහට ප්‍රශ්න කරන්න ඒක ගැන. එහෙනම් ඔන්න ඔය දස අව්‍යාකෘත ප්‍රශ්න භාගතුන් වහන්සේ පවා ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න ඔබේ ජීවිතේ තියෙනවා නම් ඔබ තාමත් ධර්මයේ නිසි ආකාරයෙන් ස්පර්ශ කරපු කෙනෙක් නෙවෙයි. එහෙනම් අප්‍රමාදී වෙන්න. මරණයෙන් ඉස්සෙල්ලා කොහොම හරි යථාබෝධය ඇති කරගන්න උතුම් වූ චතුරාර්ය සත්‍ය කුමක්ද කියලා අවබෝධ කරගන්න. එදාට ඔබ අනවශ්‍ය කිසි දෙයක් ගැන හිතන්න යන්නේ නැහැ. ඔය 10න් එකක් ගැනවත් එදාට හිතන්නේ නැහැ. මොකද යථා ධර්මය ඔබට පින්නලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා යම්කිසි ආකාරයකින් ලෝකය පවතිනවා නම් පවතින්නේ කුමන හේතු මතද? ලෝකේ නොපවතිනවා නම් නොපවතින්නේ කුමන හේතු මතද? යනාදි වශයෙන් හේතුඵල ධර්මය තුලින් ඔබ ලෝකේ පැවැත්ම සහ නොපැවැත්ම ගැන දකිනවා. එදාට පින්වතුනි ඔබට කොයින්ද ප්‍රශ්න?
එදාට ඔබ ලෝකයේ ඇතිද කියලා ප්‍රශ්න ලෝකේ ඇත යන වාදේ එල්බ ගන්නෙත් නැහැ. ලෝකේ නැති යන වාදේ එල්බ ගන්නෙත් නැහැ. ඔබ මධ්‍යස්ථයේ පිහිටනවා. මධ්‍යයේ පිහිටන උපේක්ෂාවටපත් වෙනවා. පටිච්ච සමුප්පාදයට අනුව ඔබ දකින්න ලෝකයේ යථාර්ථය. හේතු ඇති කල්ලි ලෝකේ ඇත, හේතු නොමැති කල්ලි ලෝකේ නැත කියලා. අන්නේ යථාර්ථය දැක්කා. අන්න සංසාරයේ යථාර්ථය. අන්නේ සංසාරයේ යථාර්ථය තමයි අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ මේ උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මය තුලින් පෙන්වා දෙන්නේ. මේ දුක්ඛාර සත්‍ය, මේ දුක්ඛ සමුදයාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය ආදී වශයෙන්. එහෙනම් එහි පවතින ද්වතාව යනු මේ විශ්වයේ යථාර්ථයයි. එහෙනම් විශ්වයේ යථාර්ථය මේ හේතුඵල ධර්මයේ තුලින් අපි මේ දකින ද්වතාවයි. මෙන්න තවත් අපි දහම් ව්‍යාකරණයක් දැන් මතු කර ගන්නවා. මෙන්න මේ දහම් අපට මහෝපකාර වෙනවා මේ මාර්ගයේ වැඩිමින්. මහෝපකාර වෙනවා. මේ ධර්මයේ ව්‍යවහාරිකයි. ඒ කියන්නේ විවහාර කරන්න ඕන ධර්මයක්. නිකම් මේසේ උඩ බණ පොතක් තිබුණාට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. සමහරු ඉන්නවා අල්මාරි ගණන් පුරවගෙන ඉන්න පොත්. ඒකෙන් පෙන්වන්න හදන උගතෙක් කියලා. සමහරු ඉන්නවා දැන් කතා කරනකොට පොත් මේසයක් පොත් අල්මාරියක් ගාවින් ඉඳන් තමයි කතා කරන්නේ. ඇයි ඒ? ලෝකයට පෙන්නනවා මම මෙච්චර පොත් කියවන කෙනෙක්. පොත් අල්මාරිය පිටිපස්සේ තියාගෙන තමයි පුද්ගලයා සාකච්ඡාවට එළඹෙන්නේ. ඉතින් බලන්න මොන තරම් ඉතින් මම ඔකට මොකුත් කියන්න යන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? කියන්නේ තමන්ගේ අර මහාන් තාත්තා මෝඩකමනේ පෙන්නන්නේ. උගතෙක් කියලා පෙන්නන්න පොත් ගොඩක් පිටිපස්සෙන් තියන් ඉන්න ඕනද? එහෙම ගත්තා නම් එහෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කොහොම පොත් ගොඩක් තියන් ඉන්න ඕනද පිටිපස්සේ? අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ එකම රූපයක් පිටිපස්සේ තව පොත් ගොඩක් තියෙනවා දැකලා තියෙනවා. එහෙනම් මේ ධර්මය පොතේ පතේ ලියාගෙන පොතපත මේසෙ උඩ තියාගෙන හිටියට උගතෙක් හෝ වියතෙක් හෝ බෞසුතෙක් හෝ වෙන්නේ නැහැ ඔබ. ඒ ධර්මයේ විවහාර කරන තරමටයි ඒ ධර්මයේ ජීවිතය තුළ පරිහරණය වෙන තරමටයි ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ. ඔබ ඒ ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්නේ. දැන් සරල උදාහරණයක් මේ ධර්මයේ ව්‍යවහාරිකයි. දැන් වැඩේ තියෙන්නේ මේකයි. අර පුරුදු වෙලාම තියෙන්නේ. සෑහෙන දීර්ඝ කාලයක ඉඳලම අනාදිමත් කාලයක ඉඳලා පුරුදු වෙලා තියෙන්නෙම බණ අහනවා කියලා මොනවා හරි වචන ටිකක් අහලා අපි බණ ඇහුවා කියලා හිතාගෙන ජීවත් වෙන එක මිසක් එහෙමනේ බණ අහනවා මොනවා හරි දැන් හාමුදුරුවෝ මොනවා හරි ටිකක් කියනවා. ඔය ටික අහන් ඉන්නවා. ඒක අහන් ඉඳලා අපි හිතනවා බණ ඇහුවා කියලා. මේ ඉස්සෙල්ලා පෙන්ලා දීලා තියෙන අපිට බුද්ධ ශ්‍රාවකයා කියන්නේ කවුද කියලා. බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ ඔය ඇහි නැහෙන ඕන බණක් අහගෙන ඔහෙ කන් දීගෙන ඉන්න මිනිහට නෙමෙයි බුද්ධ ශ්‍රාවකයා කියන්නේ. බුද්ධ වචනයට ඇහුම්කන් දෙන කෙනාට. ඉතින් ඒකට කියන්න පුළුවන් ඒ හැමෝටම ඉතින් අපිත් ඇහුම්කන් දෙනවා. අපි ඕන තරම් බණ අහනවා. ඒකට ඇහුම්කන් දෙනවා කියන්නේ. උදාහරණයක් සරල උදාහරණයක් පිට ඉස්සෙල්ලා කිව්වා. දැන් අම්මා කෙනෙක් දරුවෙට අවවාද කරනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවෝ දෙන්නටම එකම අවවාදයක් දෙනවා. ඒ අවවාදේ එක්කෙනෙක් පිළිගන්නවා අනිත් කෙනා පිළිගන්නේ නැහැ. හැබැයි දෙන්නම අවවාදේ දෙනකොට අහන් හිටියා. දෙන්නාම අම්මගේ අවවාදයට කන් දුන්නා. අහගෙන හිටියා. අහගෙන ඉඳලා එක්කෙනෙක් විතරක් ඒ අවවාදේ පිළි අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්න ගත්ත අනිත් පුද්ගලයා අනිත් දරුවා කිසිම ආකාරයකින් හොගේ චින්තනමය චර්යාමය වෙනසක් සිද්ධ වුණේ නැහැ. හිටපු විදිහටම ඔහු ජීවත් වුණා. දැන් එතකොට අර අම්මගේ අවවාදයට කන් දීගෙන හිටපු එකට ඇහුම්කන් දුන්නා කියලා කියනවනම් එහෙම වුණොත් එහෙම අපිට කියන්නේ එහෙනම් දෙන්නම ඇහුම්කන් දුන්නා කියලා. නෑ. දෙන්නකින් එක්කෙනෙක් ඇහුම්කන් දුන්නේ. අනිත් කෙනා නිකන් අහගෙන හිටියා විතරයි. මේ ඇහුම්කන් දුන්නා කියන පදේ ඇතුළේ තියෙන අර්ථය වෙන්නේ ඒක ඇහුව විතරක් නෙවෙයි. ඊට අනුකූලව පිළිපදින්නත් එළඹුණා කියන එකයි. එහෙනම් පින්වතුනි අන්‍යයා තමයි එහෙනම් අම්මගේ අවවාදයට කන් දීලා දින්නේ හැබෑවට. අනික් කෙනා නිකන් සද්දයක් අහගෙන ඉඳලා විතරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන දෙන්නෙක් ඉන්නවා. දෙන්නම අහනවා බණ. මේ ධර්ම දේශනා වුණත් එහෙම වෙන්න පුළුවන්. එකම ගෙදරක අපි හිතමු දෙන්නේ බණ අහනවා. දෙන්නගෙන් එක්කෙනෙක් ඒ ධර්මයේ මනාකොට දරාගෙන ඊට අනුකූලව චර්යාත්මකව චින්තනමය වෙනසක් ඇති කරගෙන ඊට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. තව කෙනෙක් ඉන්නවා ඒ ධර්මයේ අහගෙන විතරයි. සද්දයක් විතරයි අහන් ඉඳලා තියෙන්නේ. ඒ සද්දයක් විතරක් අහන් ඉඳලා බණ ඇහුවා කියන්නේ කොහොමද? එහෙනම් එතන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා පින්වතුනි
බණ පිට බණ ඇහුවා. බණ නැමැති ඒ වෙලේ ගිල්වගෙන හිටියා. සමහර පුද්ගලයෝ ඉන්නවා කෙලස් මාත්‍රයක් දුරු වෙන්නේ. ඒ කියන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා එහෙම ඉන්නවා ඕන තරම් ඉන්නවා. පුද්ගලයා වශයෙන් කවුද කින්දමන්ද කියලා එහෙම මේ පුද්ගලයෙක් ගැන අපි මේ සඳහන් කරන කාරණාවක් නෙවෙයි මේ. අහවල් පුද්ගලයා එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. සත්‍යයක් වශයෙන් මේ බණට කන් දීගෙන ඉන්නවා. බණත් අහන වසර ගන්නත් ලෝභය මාත්‍රයක් දුරු වෙන්නේ. දැන් මොකද්ද ඔහුට ඇහිච්ච ධර්මයේ එතකොට? මොකද්ද ඔහු දරාගත් ධර්මයේ? දැන් ලෝභය කියන්නේ රාගයටම නම. දැන් රාගය දුරු වෙනවා නම් බලා ගන්න පුළුවන් ලේසියි. ඒ පුද්ගලයාගේ චර්යාවෙන් චේතනෙන් ඒ ලෝභය පහ වෙන ආකාරය, රාගය පහ වෙන ආකාරය දකින්න පුළුවන් විද්‍යමාන වශයෙන්. සමහර පුද්ගලයෝ ඉන්නවා කොයිතරම් ධර්මය ඇහුවත් අංශු මාත්‍රයක් අතේ ලෝභය පහ වෙන්නේ නැහැ. ඒ විදියම හිටපු පුද්ගලයාම හැබැයි ධර්මය ගැන කතා කරා. පරිනිර්වාණය ගැනත් කතා කරා. වචනයක් විතරයි පින්වතුනි. පරිනිර්වාණය. වචනයක් විතරයි. මොකද ලෝභසිත දුරු වෙන්නේ නැතුව මොන නිවනක්ද? ඉතින් ඒ නිසා මේ ධර්මයේ සමහර අයට ව්‍යවහාරික නැහැ. මේ ධර්මයේ නිකන් සමහර අයට න්‍යායක් විතරයි. ඒ කියන්නේ දැනගත්තා විතරයි, ඥානදෝ විතරයි පාසතෝ වෙන්නේ අයියේ. භාවිතේ නෑ ධර්මයේ. දන් දෙන්න ඕන කියලා දැනගත්තට දන් දෙන්නේ නැහැ කවදාවත්. දෙන්නේ නැහැ. මැරුවත් දෙන්නේ නැහැ. ඇඟෙන් ඇටියක් ගලවලා ගත්තත් දානි නම් දෙන්නේ නැති පුද්ගලයා අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ ඔබෙන් දානි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපට දානි දෙන්න එපා. මේ රටේ ඕන තරම් තව හාමුදුරුවෝ ඉන්නවා, ඕන තරම් ගිහි පැවිදි ඕන තරම් උතුමන් වහන්සේලා ඉන්නවා. ඒ උතුමන් වහන්සේලාට දන් දෙන්න හතර මායි මේ ඉන්නේ අපිට දන් දෙන්න. මොකද ඊට පස්සේ කියයි හාමුදුරුවෝ මේ දානි බලාපොරොත්තු වෙන බණ කිව්වා කියලා. නෑ අපිට දානි අවශ්‍ය නෑ. ඕන තරම් දන් දෙන්න භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන් මේ ලංකාවේ ඉන්නවා, මේ රටේ ඉන්නවා. ඒ උත්තමයන්ට දන් දෙන්න. කිසි ප්‍රශ්නයක් නෑ. මේ බණ අහන්න ඒ උත්තමයන්ට දන් දෙන්න. හැබැයි දන් දෙන්න කියන්නේ ඔබේ වස්තුව කඩා වඩා ගන්න නෙමෙයි මේ. ධර්මය අවබෝධ වුණා නම් ඒ ලෝභය පහ වෙන්න එපයි. ඒකයි මේ පෙන්වන්නේ විවහාරික නෑ. මම දැන් පෙන්වන්නේ මේ දහම් ව්‍යාකරණයත් ඒ වගේම තව එකක්. විවහාරික නෑ ධර්මයේ ජීවිතය ඇතුලේ. ධර්මයේ දැනගන්නවා. ඇති වෙන්න මනහනවා. ඉසේ කෙස් ගන්න දැන් බණ අහලා තියෙන්නේ. හැබැයි චර්යාත්මකව බැලුවාම කිසිම වෙනසක් වෙලා නෑ. පරණ පුද්ගලයාමයි ඉන්නේ. මේ විදියටමයි හිතන්නේ, මේ විදියටමයි වැඩ කරන්නේ. එහෙනම් කෝ අර චින්තන පටිසෝතය ඇති වෙලාද නෑ? පින්වතුනි අපරාධය ජීවිතේ. ඒ චින්තන පටිසෝතය ඇති නොවුනොත්, ඒ කිව්වේ චින්තන අනෙක් පසට පරිවර්තනය නොවුනොත් අනේ අපරාධ මේ මනුෂ්‍ය ජීවිතේ. අඩුම තරමේ උතුම් වූ ඵලයටවත් ළඟා වෙන්න බැරි නම් කෙනෙක්ට. ඒ කිව්වේ උතුම් වූ සෝවාන් ඵලෙ. චින්තන පටිසෝතය ඇති වෙන්නේ එතනදී. මුල්ම චින්තනය කන පිට අනෙක් පසට පරිවර්තනය වීම නොහොත් මුල්ම මාර්ගඵලය සෝවාන් ඵලය. එහෙනම් සෝවාන් ඵල චිත්තයෙන් පසුව තමයි ඒ චින්තන පරිවර්තනේ පිහිටන්නේ. එතෙක් අර මාර්ගේ ගමන් කරනවා ඒ චින්තන පරිවර්තනයේ දෙසට. එහෙනම් මුල්ම මාර්ගඵලයටපත් වුණාම සෝවාන් ඵලයටපත් වුණාම ඒ චින්තන පරිවර්තනයේ පිහිටා සිටිනවා හිත. ඊට පස්සේ ආයි වෙනස් කරන්න බෑ කිසිම සමතෙක්ට. එහෙනම් පින්වතුන් එතෙන්ට ළඟා වුණාට පස්සේ ඔහුගේ චින්තනයයි චර්යාවයි අනෙක් පසට පරිවර්තනය වීම තුළ කෙලෙස් નિરાයාසයෙන් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ආයාසයක් දරන්න ඕනේ නැහැ ඒකට. ඒ නිසා මේ බණ අහනවා කියන එක, ධර්මාබෝධය ලබනවා කියන එක මේ තව කාට හරි පේන්න කරන වැඩක් කියලා ඔබ හිතන් ඉන්නවනම් ඔබ තාම ධර්මයෙන් ඈත කෙනෙක්. දුරවබෝධයත් එක්ක ඔබ තව කවුරුවත් සනසන්න හරි, තව කාටවත් පේන්න හරි, තව කාගෙන්වත් හොඳයි කියලා අහගන්න නම් ඔබ බණ අහන්නේ, ධර්මය ගැන සාකච්ඡා කරන්නේ. ඔබ මහා අඥානෙක්. ඉතින් කියන්න එපා මූටම. නැත්තම් හැදින්නේ නැහැ කවදාවත් සංසාරේ. දුකින් නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. හැදෙන්නේ නැහැ කවදාවත්. මොකද ඒ අඥානකම පහ වෙන්නෙම නැහැ. ඒ නිසා බලන්න පින්වතුනි මේ අවබෝධය කියන්නේ නිහඬ අවබෝධයක්. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ නිහඬ පිරිසක්. නිහඬ පිරිසක් කියලා කියන්නේ කතා කරන්න නැහැ කියන අදහසින් නෙවෙයි. ලෝකයට පරකාසෙ ගහන්න වසනේ. ලෝකයට පරකාසෙ යෙදෙනවා. ප්‍රකාශ කර කර යනවා. මට මෙහෙම මාර්ගඵල තියෙනවා. මට මෙච්චර ධානය තියෙනවා. මට මෙච්චර අවබෝධයක් තියෙනවා. දැන් මම මෙහෙම කෙනෙක්, මං අර එහෙම කෙනෙක්. ඔහොම මෙහෙම. ඕකම තමයි ඔබේ මමත්වය. ඕකම තමයි ඔබේ මමත්වය. අර ලස්සන සිදුවීමක් සිහි වෙනවා. බලන්න අපි සියුම්ම ධර්මයේ දකින්න දක්ෂ වෙන්න ඕන, ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න ඕන.
මේ ධර්ම ඉස්සරහා මේ මමත් ඉස්සරහට එන එක නතර කර ගන්න ඕන. මේ මමෙක් ඉස්සරහට පයින්න හැමතිස්සෙම මම කියලා. ඔන්න ඔය මමත්වය දුරු කර ගන්න ඕනේ. එහෙම වෙලා තියෙන්නේ මේයි. අර ධර්මයේ ව්‍යවහාරික පැත්ත නැති නිසා පින්වතුනි. අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ දිවැසිවරුන් අතරින් අග්‍රස්ථානය ලැබූ මහරහතන් වහන්සේ පසු කලෙක. අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගිහි කාලීනව සහෝදරයෙක් අමිතෝදන රජතුමාගේ පුත්‍රයා අමිතෝදන සුද්ධෝදන රජතුමාගේ මලනුවන්ගේ පුතුණුවන් අනුරුද්ධ කුමාරයා. මේ අනුරුද්ධ කුමාරයා පස්සේ කාලෙක අනුරුද්ධ හාමුදුරුව නමට හාමුදුරුව වශයෙන් ප්‍රකට වෙනවා පැවිදි වෙලා. උන්වහන්සේ මහා පාරමිතා තිබිච්ච උත්තමයෙක්. උන්වහන්සේට අනාගාමී ඵලයේදීම ඒ මහා පාරමිතාව නිසාම දිවැස් ඥානෙ ලැබෙනවා සහසක් ලෝක ධාතු, චූලනිකා ලෝක ධාතු, සහස ලෝක ධාතු, චක්‍රාවාට 1000ක් දකින්න පුළුවන් දිවසක් ලැබෙනවා. ඉතින් ඒ දිවස ලැබිලත් දැන් අරිහත් මාර්ග අනුගාමික ඵලයේ ඉන්නේ රහත් වෙන්නේ. අරිහත් ඵලයටපත් වෙන්නේ නැතුව ඉන්නවා. ඉන්නකොට සාරිපුත්යන් වහන්සේ මුණ ගැහිලා දවසක් අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා අනේ ඇවැත්නි සාරිපුත්යන් වහන්සේ මට මහා ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අනුරුද්ධ? අනේ සාරිපුත්යන් වහන්සේ මට සහසක් චක්‍රාවාට දකින්න නැත්නම් සහස ලෝක ධාතුව දකින්න තරම් දිවසක් තියෙනවා. මට සහස ලෝක ධාතුව දකින්න පුළුවන් දිවසින්. එහෙව් මට තාම මේ මාර්ගය පූර්ණේ කරගන්න බෑනි කියලා. දැන් බලන්න මේ ප්‍රකාශය ඇතුලේ අපිට වරදක් පේනවා. දැන් ඉතින් ඒ ගැන හුවා දැක්වහම තේරෙයි එහෙම එකක් තියෙනවා කියලා. නමුත් ඒ වැරද්ද මොනතරම් වැරද්දක්ද බලන්න. මේ සහස්ස ලෝක ධාතුව දැකීමේ දිවසක් මට තියෙනවා. හැබැයි එහෙව් මට ඒ කියන්නේ ඉතර ඥානයක් තියෙන මටත් තාම බැරුණානේ මාර්ගය පූර්ණේ කරගන්න. ඔය වගේ ප්‍රකාශ අපි කරන්නේ නැද්ද ඉඳහිට? ඉඳහිට නෙවෙයි බොහෝ විට. ඉඳහිට ගියාම වැරදි බොහෝ විට. ඕතරම් අපිත් ඔය වගේ ප්‍රකාශ කරනවා. මට මෙච්චරක් ධර්මයේ වැටෙනවා ඒත් තාම මට මෙහෙම බෑනේ අර එහෙම බෑනේ යන ආදිවාසී. ඕතරම් ඔබ කියනවා එහෙම අදහස්. ඒකයි මේව පෙන්වා දෙන්නේ. ධර්මය කියන්නේ අවබෝධي විවහාරිකයි. ඒ කියන්නේ අවබෝධ වුණා නම් ඊට අනුකූලව හැසිරෙන්න ඕන. අන්න ඒකයි අපි දකින්න ඕන. හැසිරීමක් නැති තැන අවබෝධයක් තියනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒක බොරුවක්. ඕන කෙනෙක්ට කියන්න පුළුවන් අර නිගණ්ඨනාථ පුත්‍රත් කියවනේ මම බුදු වෙලා ඉන්නේ කියලා. හැබැයි ඔහුගේ බුද්ධ චර්යාවක් තිබුණාද එහෙම? තවත් මේ ළඟදිත් මේ ඈතකත් මේ රටේ හිටපු සමහර භික්ෂුන් කියව මම බුදු වෙලා ඉන්නේ කියලා. දැන් මොකද කරන්න කියලා බලන්න පොඩ්ඩක් බුදු වෙච්ච අය. බලා ගන්න පුළුවන් දැන් මොකද කරන්න කියලා බුදු වෙච්ච අය. ඒ නිසා පින්වතුනි ඒ තමන් ගැන දක්වන නිර්ණායක ඇතුලේ තමයි තමන්ගේ මමත්වයේ තියෙන්නේ. එතනමයි තියෙන්නේ අනවබෝධය. එතනමයි අනවබෝධය තියෙන්නේ. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ අනුරුද්ධ හාමුදුරන්ට කියනවා අනුරුද්ධ දැන් අරිහත් මාර්ග අනුගාමිකනේ. එතකොට ඉතුරු වෙලා තියෙන තව උද්දච්ච, මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන තුන. තව තුනක් තියෙනවා. අනුරුද්ධ ඔය චක්‍රාවාට 1000ක් දකින්න පුළුවන් කියන අදහස තමයි ඔබේ මානිය. මට චක්‍රාවාට 1000ක් දකින්න පුළුවන්. ඒ තමයි ඔබේ මානිය. එහෙව් මටත් මේ මග පූර්ණේ කරගන්න බෑ. ඒ තමයි ඔබේ උද්දච්චය. මම මාර්ගයේ පූර්ණේ කරනවා. ඒ තමයි ඔබේ අවිජ්ජාව. කියලා කිව්වහම අනුරුද්ධ හාමුදුරන්ට ඒ තමන් තුළ තිබිච්ච දෝෂේ පේන්න ගත්තා. ප්‍රඥාවෙන් ඒ දෝෂය සමනය කරගෙන උත්තරීතර අරිහත් ඵලයටපත් වුණා. එහෙනම් බලන්න අවබෝධයයි විවහාරයයි එකට එකතු වෙන්න ඕන. එතකොටයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒකයි ආසේවිතාය භාවිතාය බහුලීකතාය යන වශයෙන් අසිරිමත් වූ භාගතුන් වහන්සේ බොහෝ තැන්වල මේ ධර්මයේ භාවිත කරව කියලා දේශනා කරන්නේ. ඒ කියන්නේ දැනගත්තට වැඩක් නැහැ. දානීය දීම මහත්ඵලයි මහානිසංසයි රාග දේශ මොහ දුරු කරන ධර්මයක් කියලා දැනගත්තට වැඩක් නැහැ. ඒ දේ කරන්නේ නැත්තම්. ඒ තරන්නේ මම උදාහරණයක් කියමු. මොකද ගොඩ දෙනෙක් තුල දකින්න ලැබෙන දුර්වලකම. ඕ අපිට භික්ෂූන් හැටියට පෙන්වන්න ගියා. ඇත්තටම ඔබට නොපෙනී. ඔය හරි කැලේක ඉඳලා මේ බණ කියන්න තිබුණා නම් ඊටත් වඩා හොඳ. මොකද
සමහර මිනිස්සුયો මේවත් වැරදියට අල්ල ගන්න. ඊට පස්සේ කියයි හාමුදුරන්ට දන් දෙන්නයි කිව්වේ කියලා. හතර මායි මෙන්න එපා දන් දෙන්න. අර කසී බහරද්දාජ බමුණාට බුදුරජාණන් වහන්සේ ඔහුගේ තිබිච්ච අඥානකම පෙන්ලා දීලා ධර්මය අවබෝධ කරලා දුන්නාම කසී බහරද්දාජ තමන්ගේ ආහාර ටික බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ කිව්වා ඕක මට කැප නෑ ඕක දාපන් වතුරට. වතුරට දැම්මහම පුපුරලා ගියා. චිත්තායති යනාදි වශයෙන්. පුපුරලා ගියා බත්තට පවා. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න මේ ධර්මයේ පෙන්වා දෙන්නේ ඔබට ඔබෙන් කිසිවක් ලබන්නේ නෙමෙයි. මේක පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. නැත්නම් ඕකටත් වැරදි අපවාදයක් කරනවා නැත්නම් අන්න හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා අපට අවශ්‍ය නැහැ හතර මායි මෙන්න පදන් දෙන්න. ඔබ දන් දෙන්න ඕන තරම් භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ඕන තරම් ඉන්න මෙරට අන්‍යය හොය හොය දන් දෙන්න ඔබේ ලෝභය දුරු කරගන්න. මෙහෙම කියන්නේ ඇයි මේ දේ හොඳට දැක්ක නිසා පහුගිය කාලේ ධර්ම දේශනා කරමින්. බණ ගැන බොහෝ පුරාජීරු කියනවා. ලෝභකම ඉහවහා ගිහිල්ලා තියෙනවා. ලෝභකම කියන එක ඇඟෙන් ඇටයක් ගලවලා දෙයි. හැබැයි භවභෝග පරිභෝග උපභෝග කිසිවක් දන් දෙන්න කැමති නැහැ. බඩගිනින මිනිසෙටවත් උපකාර කරන්න කැමති නැහැ. බඩගිනින සතෙක්ටවත් කන්න දෙන්න කැමති නැහැ. පන්සලේ සත්තු ටිකට කන්න දෙනකොටත් හූල්ලන මිනිස්සු ඉන්නවා. ඔන්න තරම. හැබැයි අවබෝධය ගැන කතා කරන්න. පින්වතුනි කොතනද ඉන්නේ අපි? මේ ධර්මය ඇහුවට ව්‍යවහාරික නෑ. ඒ කියන්නේ භාවිත කරන්නේ බොරුවට බනහනවා. බොරුවට අහලා ඔහි ඉන්නව දන්නවා කියලා හිතාගෙන. කෙලස් මායයත් එක්කම සැතපෙනවා. අවසානික ඔය වෙලාවකාරී පණ ටික ගියාම අනන්ත දුකකටපත් වෙනවා සංසාරේ. මේ ලැබිච්ච උත්තරීතර මනුස්ස භවය අපතේ ආවාගෙන. ඒ නිසා අඥානියෙක් වෙන්න එපා. දකින්න දේ ප්‍රඥාවෙන් දකින්න දේ වීරියෙන් පිළි අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්න හැකියාව තියෙන්න ඕන. අන්නේ අනුසාරයෙන් ධර්මයේ මතු කරනකොට තවත් වැදගත් දහම් පරයයක් වන්න මතුවෙලා එනවා. මේ ගැන වැඩි අපි අවධානය යොමු කරලා නැහැ. හැබැයි ඒ කියන්නේ අවධානය යොමු කරලා නැහැ කියන්නේ සමහරවිට අපිට හිතෙනවා මේ වෙච්චර වැදගත් නෑ යන ආදිවාසී. එහෙම හිතන එකමයි අපේ අඥානකම. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ධර්මයේ මේ අනුසාරයෙන් දකින්න වැදගත් දහම් කාරණාවක් දැන් ඔබට නැවතත් තවත් පෙන්වා දෙනවා. ඔය දස අව්‍යාකෘතයන් ගැන හිතන්න එපා කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. මේව ගැන හිතන්න එපා. ඔය 10 ගැන. ඒ වගේම භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා තව. කතා කරන්නත් අවශ්‍ය නැති මාතෘකා ටිකක්. කතා කරන්නත් අවශ්‍ය නැහැ ඒව ගැන. අන්න ඒ ගැනත් අපි දැනගන්න ඕන. එතකොට මේ ධර්මයේ ව්‍යවහාරික වෙන්නේ මා භික්කවේ අනේක විහිතං තිරච්චීන කතං කතෙය්‍යාත. හොඳට අහගන්න මේ ධර්මයේ මේ හැම දහම් කාරණාවක්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය පිහිටාගෙනයි දේශනා කරන්නේ. ඒ නිසා මේ හැම දහම් කාරණාවක්ම අපට අපගේ මෙන්න මේ විවහාරය නිවැරදි කරගන්න හේතු වෙනවා. නිවැරදිව හිතන්න පුළුවන්කම, නිවැරදිව කතා කරන්න පුළුවන්කම, නිවැරදිව කටයුතු කරන්න පුළුවන්කම තමයි අවබෝධය. ඒ අවබෝධයේ ප්‍රතිබිම්බයයි.